සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. ගෞතම බුද්ධ ශාසනය සෝභමාන කළ ප්‍රඥාවෙන් අග්‍රේසර වූ පරම පූජනීය වූ සාරිපුත්ත මහරහතන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. අප කෙරෙහි මහත් කරුණාවෙන් බුදුරජාණන් වහන්සේගේ උතුම් සත්ධර්මය අපට කියලා දුන්න අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. අද දවසේ දසුත්තර විවරණේ සදහම් සාකච්ඡාව සඳහා දායකත්වයේ දරන්නේ අංක 150B වල්ගම්මුල්ල කිරම යන ලිපිනේ පදිංචි විශේෂඥ විකලාංග ශල්‍ය වෛද්‍ය චතුරංග විදානගමගේ මහත්මයා ඇතුළු ඒ පවුලේ පින්වත් හැම දෙනාගේ දායකත්වයෙන් තිසරණී සාරණ්‍යා විදානගමගේ දියණියගේ දෙවන උපන්දිනයේ නිමිත්තෙන් සහ අකින්දු කිවෙන් රකින්දු නිවෙත් යන පුතණුවන්ට ආශිර්වාද කිරීමේ පුණ්‍යානුමෝදනා කිරීමේ බලාපොරොත්තු වෙන. ඉතින් අද දවසේ පින්නතුන්ගේ දායකත්වයෙන් මේ සිදු කෙරෙන දහම් සාකච්ඡාව සඳහා අද දවසේ වැඩම වදාළ ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේලා මුලින්ම নমස්කාර පූර්වකව පිළිගන්නවා. නමෝ බුද්දාය ස්වාමීන් වහන්සේ. පින්වත් ස්වාමීන් වහන්සේ අපි පහුගිය දවසේ සාකච්ඡා කළා බුදුරජාණන් වහන්සේ වදාළ නිස්සාරණීය ධාතුන් ගැන. ධාතු 6ක් වශයෙන් වදාළ කොටසේ සාරිපුත්ත මහරහතන් වහන්සේ විස්තර කරනවා ධාතු 6ක් විදිහට. ඒ තමයි පළවෙනි එක මෙත්තා චේතෝ විමුක්තිය. ඊළඟට කරුණා චේතෝ විමුක්තිය, මුදිතා චේතෝ විමුක්තිය, උපේක්ඛා චේතෝ විමුක්තිය. ඊළඟට කෙනෙක් අනිමිත්ත චේතෝ විමුක්තිය මනාකොට වඩනවා. නිවන් මඟ මනාකොට වැඩූ ශ්‍රාවකෙක් පිහිටවා ගන්නා චේතෝ විමුක්තිය. ඒ වගේම මම වෙමි කියන හැඟීමෙන් යුතු අස්මිමානය දුරු කිරීමෙන් ලබන චේතෝ විමුක්තිය. මේ සඳහන් වෙන්නේ මම වෙමි යන හැඟීම මා තුළින් බැහැර වුණා කියලා. එහෙම බැහැර වී ගියාට පස්සේ මම වෙමි කියා කිසිවක් දකින්නේ නැහැ කියනවා. එය චේතෝ විමුක්තියක් විදිහට මනාවකට වඩන ආකාරය කියන අරහත් ඵල චේතෝ විමුක්තියක් ගැන මේ සඳහන් වෙන්නේ. ඉතින් මේ ආකාරයෙන් ඒ චේතෝ විමුක්තියන් මනාවකට වැඩිම අවබෝධයට දුෂ්කර වූ කාරණා කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේ මෙහි විස්තර කොට වදාළේ. පින්වත් ස්වාමීන් වහන්සේ පහුගිය දවසේ සාකච්ඡා කළ මෙත්තා චේතෝ විමුක්තිය, කරුණා චේතෝ විමුක්තිය වැඩිම ආනිසංස ගැන. අද දවසේ පින්වත් ස්වාමීන් වහන්සේ මේ මුදිතා චේතෝ විමුක්තිය වැඩිම ආනිසංස. මුදිතාව කියලා සඳහන් වෙන්නේ අන් අයගේ ගුණධම් දකිද්දී සතුට වෙන්න පුළුවන්කම පින්වත් ස්වාමීන් වහන්සේ. ඒ ගැන විස්තර ඇතුව අර්ථ වශයෙන් අද දවසේ පින්වත් ස්වාමීන් වහන්සේ මුදිතා චේතෝ විමුක්තිය වැඩිීමේ ආනිසංස, මුදිතාවෙන් වැඩෙන කෙනෙකුට ලැබෙන ආනිසංසය අරතිය දුර වෙලා යාම කියලා ධර්මයේ සඳහන් වෙනවා. එතකොට අරතිය කියන්නේ කුසල් දහම් වල ඇලෙන්නේ නැති බව. ඒයින් වෙන් වෙලා හිත පිහිටනවා ධර්මයේ තුල. ඉතින් ඒ ආනිසංසය ලැබෙනවා කෙනෙක් මුදිතාව හොඳින් වඩනවනම්. පින්වත් ස්වාමීන් වහන්සේ කොහොමද මේ මුදිතා චේතෝ විමුක්තිය වඩනවා කියන දේ පුරුදු කරගන්නේ? නමෝ බුද්ධාය. හැම දිනාටම තිරුවන් සරණයි. වැඩ සිටින අපේ පින්වත් ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි. දසුත්තර විවරණේ 6 වෙනි කාරණාවන් වල යටතේ තියෙන නිස්සාරණීය කාරණාවන්ගෙන් අද සාකච්ඡා කරන්න තියෙන්නේ මේ මුදිතා චේතෝ විමුක්තිය සම්බන්ධව. එතකොට මුදිතා වැඩිීමේ හේතුවේ ආනිසංශයක් විදිහට අපේ ස්වාමීන් වහන්සේ විස්තර කළා. මේ සූත්‍ර දේශනාවෙත් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ දේශනා කරන්නේ ආරතියෙන් සිත නිදහස් වෙනවා කියන කරුණ. එතකොට චේතෝ විමුක්ති කියන කරුණ ගැන අපි කලිනුත් කතා කළා. චේතෝ කියන්නේ මේ සිතුවිලි ධාරාවන්ගෙන් මේ සිත විමුක්තිය කියන නිදහස් වෙනවා. මොකද දැන් ආරතියෙන් සිත නිදහස් වීම තුළින් ඔහුට සාක්ෂාත් වෙන කාරණාවන් තමයි එතකොට එයාගේ හිත
මුදිතාව තුළ තැන්පත් වෙනවා. එතකොට දැන් මෙතනදී අරතියටත් එක කාරණාවක් හැටියට තමයි දේශනා කරන්නේ. තව ධර්මයේ තුල විග්‍රහ වෙනවා අරතිය දුරු වෙනවා කියලා මුදිතාව වැඩි වීම හේතුවෙන්, ඊළඟට කායගත සතිය වැඩි වීම හේතුවෙන් ওই විදිහට අරතිය දුරු වෙන කාරණා වෙනමත් තව ධර්මයේ විස්තර කරනවා. ඒතර මුදිතාව ගැන කතා කරනකොට බුදුරජාණන් වහන්සේ හරි ලස්සනට දේශනා කරනවා. මේ දැන් අපි ගත්තොත් එහෙම මුදිතාවට විරුද්ධව දැන් අපි ගත්ත මෛත්‍රියට විරුද්ධව තියෙන ද්වේෂය, කරුණාවට හිංසාව, මුදිතාවට තියෙන වචනේ තමයි ඒක තමයි කියන ඊර්ෂියාව කියන එක. එතකොට ඊර්ෂියාව කියන කරුණ කෙනෙක්ගේ සිතේ දුරු වුණා නම් අන්න යාට වැඩිලා තියෙන එකම එක දේ ධර්මතාවය තමයි මුදිතාව කියන එක වැඩිලා තියෙනවා කියන එකයි. දැන් ද්වේෂයෙන් නම් අන්න දුරු වෙලා නම් යාට මෛත්‍රිය සම්පූර්ණයි. මෛත්‍රිය වැඩිලා කියන කරුණ. ඊළඟට තමයි හිංසාව දුරු වෙලා නම් අන්න කරුණාව අපේ පින්න ස්වාමීන් වහන්සේ මුලින් විස්තර කළා කලින් වැඩසටහනේ. ඊළඟට උන්න මුදිතාව. දැන් මේකෙදි ඊට වඩා ලස්සන තව කරුණක් විස්තර කරන බුදුරජාණන් වහන්සේ ඒ මොකද ඉදපන බික්කවේ බික්කු එවං වදෙය්‍ය මුදිතාහි කෝ මේ චේතෝ විමුක්තිය භාවිතා බහුලීකතා යානිකතාය වත්තුකතාය අනුට්ඨිතාය සුසමාරද්ධාය අතච පනමි අරතින් චිත්තම් පරියාදාය තිට්ඨතිති. අරතියෙන් සිත ඒ කියන්නේ කුසල් දහම් වල සිත නොඇල්ම. දැන් අරතිය කියන වචනය ධර්මයේ තුල අපිට සඳහන් වෙනවා පධාන සූත්‍රයේ සුත්ත නිපාතේ. ඒ තමයි පදාන සූත්‍රයේ සුත්ත නිපාතේ විස්තර වෙන්නේ. දැන් අපි අහලා තියෙනනේ මාර සේනාවන් ගැන. දසමාර සේනාවේදී දෙවෙනි මාර සේනාව තමයි අරතිය. කාමාතේ පඨමා සේනා ဒ ුතිය අරති වුච්චති. ඒතර පළවෙනි එක කාමයේ. මාර සේනාව ඒතර කාමයට අහුවලා කියන්නේ මාර සේනාවට අයිති. ඊට පස්සේ අරතියට අහුවලා කියලා අරතිය කියන්නේ කුසල් දහම් වල හිත නොඇලෙන්නේ. කුමන හෝ කුසලයේ කියට හිත ඇලෙන්නේ. දැන් ඒ කියන්නේ බණ භාවනා කටයුතු සීලාදී ගුණධර්ම මේ වගේ හිත ඇලෙන්නේ නැති එකට තමයි කියන්නේ අරතිය කියලා. ඒකට හිත හැකිලෙනවා. එක්ක නැත්තම් පසුතැවෙනවා. ඒක පස්සේ කරන්න දානවා. ඒ ඔක්කොම අයිති වෙන්නේ අරතියට. දර කුසල් දහම් වල සිත නොඇලුණාක මේ අරතිය කියන කරුණ කියන්නේ එහෙනම් එයා මාර සේනාවට අයිති. ඒ කියන්නේ ඒ වෙලාවේ මාර සේනාවේ යටතේ තමයි ඉන්නේ. අහුවෙලා තමයි ඉන්නේ. එතකොට මේ නිදහස් වෙන්න අන්න බුදුරජාණන් උපකාර වන භාවනාවක් හැටියට මෙතනදී පෙන්වන්නේ මුදිතා චේතෝ විමුක්ති මුදිතා භාවනාව. එතකොට මුදිතා භාවනාව කියන එක බුදුරජාණන් සර ලස්සනට දේශනා කරනවා. ඒ තමයි මම ඊර්ෂ්‍යා නැත්තෙක් වෙම්මා. ඊට පස්සේ මේ කියන්නේ මම ආයුෂයෙන් වැඩෙම්මා, වර්ණයෙන් වැඩෙම්මා. ඊට පස්සේ ආයුෂ වර්ණ සැපයෙන්, ඊට පස්සේ බලයෙන්, ඊට පස්සේ කීර්තියෙන්, ඊට පස්සේ යසසෙන්, ඊට පස්සේ ප්‍රඥාවෙන් වැඩෙම්මා. ඊට පස්සේ ශ්‍රද්ධාවෙන්, සීලයෙන්, දහම් දැනුමින්, ත්‍යාගයෙන්, ප්‍රඥෙන් ඔය වගේ වැඩෙම්මා කියලා එයා හිතනවා. අර විදිහට මෛත්‍රිය වගේම අපමාන වශයෙන්ුත් මහග්ගත වශයෙන්ුත් කෙනෙකුට පුරුදු කරන අපමාන චේතෝ විමුක්ති වශයෙන්ුත් මහග්ගත චේතෝ විමුක්ති වශයෙන්ුත් මේ මුදිතාවත් පුරුදු කරගැනීමේ කෙනෙකුට හැකියාව තියෙනවා. එතකොට මෙන්න මේ විදිහට ඔහුගේ සිත අරතියෙන් මැඩ ගන්නවා කියන කරුණ බුදුරජාණන් දේශනා කරන වෙන්න පුළුවන් දෙයක් නෙමෙයි කියලා. එතකොට යම් කිසි කෙනෙක් අරතිය මාගේ සිත යටපත් කරනවා නොවේ කියලා යමෙක් කියනවා නම් මුදිතාව වඩනකොට එවිට ඔහුට මෙසේ කිවි දාස්ම තේසේ නොපවසව. ඒ කියන්නේ ඒක වෙන්න නොහැකි. බුදුරජාණන් වහන්සේ ඒ විදිහට පවසනවා නම් ඒ පැවසීම භාග්‍යතුන් වහන්සේ අභෝචයෙන් චෝදනා කිරීමක්ම වෙනවා. භාග්‍යතුන් වහන්සේ අභෝචයෙන් චෝදනා කිරීම එතකොට හොඳ දෙයක් නෙමෙයි. එතකොට දැන් මෙතන අභූතයෙන් චෝදනා කරනවා මේක උපවාදයකට ලක් වෙනවා කියන එකයි මේ කියන්නේ. එතකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කරන අප්‍රමාණ වශයෙන් හරි ඔන්න මහග්ගත වශයෙන් හරි යා පුරුදු කරන්න ඕන කොහොමද? යානි කතාය. ඒ කියන්නේ බුදුරජාණන් දේශනා කරන බහුල වශයෙන් ප්‍රගුණ කරන ලද්ද සැනකින් යා හැකි යානාවක් මෙන් ඊට පස්සේ මැනවින් läග සිටියේගේ බිමක් මෙන් මැනවින් සිටුවේ පීඨ වෙන ලද්දක් මෙන් පුරුදු කරන ලද්දක් මෙන් ප්‍රගුණ කරන ලද්දක් මෙන් අන්න අර අප්‍රමාණ වශයෙන් මහග්ගත වශයෙන් මේ මුදිතාව පුරුදු කරගන්න කියලා බුදුරජාණන් දේශනා කරනවා. එතකොට මේ මුදිතාව කියන එකට විරුද්ධ වචනයක් අපි ඉස්සෙල්ලා කතා කරන්නේ ඊර්ෂ්‍යාව කියන එක. එතකොට ඊර්ෂ්‍යාව ඉච්ඡා ඉස්සුකී කියලා තමයි බුදුරජාණන්සේගේ ධර්මයේ තුල පාළියේදී විස්තර වෙන්නේ ඉස්සුකී කියලා. නැත්නම් ඉච්ඡා. මේ ඊර්ෂ්‍යාවත් එක්කම තියෙන වචනයත් දැන් අපි ගත්තොත් එහෙම දැන් ක්‍රෝධයත් එක්ක එකට සම්බන්ධ දෙයක් තමයි ඒක දෙක යුගල වශයෙන් දෙන. කෝධෝ උපනායි. ඒක ක්‍රෝධයත් බද්ධ වෛරයත් එකට යන්නේ. ඊර්ෂ්‍යාවත් එක්ක එකට තියෙන දෙයක් තමයි බුදුරජාණන්සේගේ ධර්මයේ විස්තර වෙන්නේ ඉස්සුකී මච්චරිය. ඊර්ෂ්‍යාවත් මසුරුකම කියන කරුණු දෙක. එතකොට මෙතනදී ඊර්ෂ්‍යාව කියන එක වොන්න බුදුරජාණන් හරි ලස්සනට දේශනා කරනවා. ඒත් විග්‍රහ කරන්නේ මේ අර පුද්ගල පඤ්ඤාත්තියේ කියන පොත් වහන්සේගේ තමයි ධාතු කතා පුද්ගල පඤ්ඤාති කියන පොත් වහන්සේගේ මේ ඊර්ෂ්‍යාව කියන එක විග්‍රහ කරලා විස්තර කරනවා. එතකොට මේ දැන් අපි කතා කරන මේ ක්‍රෝධය ඊට පස්සේ උපනාහය කියන්නේ බද්ධ වෛරය ඊට පස්සේ
ගුණමකු බව මක්කී, ඊට පස්සේ මොකද්ද පලාසි, ඊට පස්සේ ඉස්සුකී, මච්චරියන්, ඒ ඔක්කොම භාග්‍යතුන් වහන්සේ ධර්මයේ තුල හඳුන්වන්නේ මේවට එක වචනයක් දේශනා කරන උපක්ලේශ කියලා. ඒ උපක්ලේශ කියලා දේශනා කළ දෙන වත්තුපම සූත්‍රයේ මජ්ක්‍ධිම නිකාය. එතකොට මේ ඊර්ෂියාව ගැන. ඒ තමයි භාග්‍යවත් බුදුරජාණන් දේශනා කරන තත්ත කතම ඊස්සා. මොකද්ද මේ ඊර්ෂියාව කියලා කියන්නේ? යා පරලාභං, යම් කිසි කෙනෙකුගේ ලාභයක් ගැන. පරලාභ කියලා කියන්නේ යම් කෙනෙක්ගේ ලාභයක් ගැන. මොකද්ද භාග්‍යතුන් දේශනා කරන්නේ? යම් කිසි කෙනෙකුගේ අනුන්ගේ ලාභයක් ගැන. සක්කාරං ගරුකාරං මානනං වන්දනං පූජානාසු ඉස්සා ඉස්සයානං ඉස්සායිතත්තං. ඒ කියන්නේ බුදුරජාණන් දේශනා කරන යම් කිසි කෙනෙකුට ඔන්න ලැබෙනවා මොනවද ලාභයක්. දැන් මුදිතා වඩනකොට අන්න දේශනා කළේ කොහොම මෙයා ලාභයෙන් වැඩෙනවා, ආයුෂයෙන් වැඩෙනවා, වර්ණයෙන් වැඩෙනවා කියන්නේ. එතකොට අන්න ඒ දේවල් වලට තමයි අන්න බුදුරජාණන් දේශනා කරන යම් කෙනෙක්ගේ ලාභයකට හෝ සත්කාරයකට ඔන්න කවුරු හරි කෙනෙක් තව කෙනෙකුට සත්කාර කරනවා. ඊට පස්සේ තව කෙනෙකුට ඔන්න ලාභයක් ලැබෙනවා. එතකොට අන්න අපිට අභ්‍යන්තරේ අපේ ස්වභාවයක් තමයි අපිට ඉන්න බෑ. ඒකට එක්ක වචන හදනවා, මොන හරි කයි කතන්නේ. ඒ තමයි යන්නේ ඊර්ෂ්‍යාවේ ස්වභාවය. එතකොට ඔන්න යම් කෙනෙක්ගේ ලාභයකට හරි සත්කාරයකට හරි ගරුකාරං, යම් කිසි කෙනෙකුට ඔන්න අපිට පේනවා, දකිනවා, අහන්න හම්බෙනවා, එක්ක පේනවා, අහන්න හම්බෙනවා. මොකද්ද කවුරු හරි කෙනෙක් අන්න එයාට ගරු කරනවා. එතකොට එයා කියනවා කොහොමද දැන් අපි සාමාන්‍යයෙන් ඒගොල්ලෝ දන්නේ එයාට විතරනේ ගරු කරන්න. ඇයි අපි මේ අපි සත්තුද කියලා අහන්නේ අන්නේ මිනිස් සමහර අය අහන්නේ. එතකොට අන්නේ ඒ වචනේ ඉන්නේ ඊර්ෂ්‍යාවත් එක්ක. එයාට විතරයි ඔක්කොම අපිට නෑ. එතකොට දැන් ඒ කියන්නේ මෙතනදී අනිත් අයගේ දෙයක් දැකලා අපේ හිතේ තියෙනවා නම් පින්වත්නි අනුමෝදන් වෙන්න පුළුවන් ස්වභාවයක්. අන්න ඒක තිබුණා මේ ප්‍රශ්න ඔක්කොම හරි. අද කාලේ නැත්තෙම ඔන්න ඕක. දැන් දානයක් වුණත් අනුමෝදන් වෙන දීරෝච දානං අනුමෝදමානෝ තේනේම සෝහෝති සුඛී පරත්ත. දුන් දානයක් දිහා අනුන් දෙන දානයක් දිහා බලන් ඉඳලා අනුමෝදන් වීමත් බුදුරජාණන් දේශනා කරනවා අන්න එයාට සුගති යාම් පිණිස උපකාර වෙනවා. එතකොට ඒකට ගරහනවනම් අන්න මේ කාරණාව. එතකොට ඊර්ෂ්‍යාව තියෙන කෙනා තමයි ගරහන්නේ. එතකොට ඔන්න විදිහට සත්කාර, ගරුකාර, මානන, ඊට පස්සේ තමයි වන්දන, අනිත් අයට වන්දනා මානන කරනකොට, ඊට පස්සේ පූජාවන් පවත්වනකොට අන්න යාට මොකද කියන්නේ? ඉස්සායන ඉස්සායි තත්තං. ඒ තමයි බුදුරජාණන් දේශනා කරනවා කොහොමද? ඊර්ෂ්‍යාවක් වේද, ඊර්ෂ්‍යාවේ පැවැත්මක් වේද, ඊර්ෂ්‍යාවේ පැවතුම් ඇති බවක් වේද. ඊට පස්සේ හරි ලස්සනයි කියනවා. මොන්න දැන් අපි කරන දේවල්ම කියන මොකද්ද? දෝස් කීමක් ඇද්ද? ඊට පස්සේ දොස් පලාපල කීමක් ඇද්ද? දොස් ප්‍රකාශ කිරීමක් ඇද්ද? ඊට පස්සේ ද්වේෂයෙන් ඇවතුම් පැවතුම් පැවැත්මක් ඇද්ද? ඒ කියන්නේ කයින් පවා දොස් කියනවා. ඊට පස්සේ වචනයෙන් පවා දෝෂාරෝපණය කරනවා. ඒ ඔක්කොම බුදුරජාණන් දේශනා කරන ඇවතුම් පැවතුම් ඇති බවක් ඇද්ද? මෙය ඊර්ෂ්‍යාවයි කියනු ලැබේ. අන්න බලන්න. එතකොට අන්න ඒක ඊර්ෂ්‍යාවක්. එතකොට ඊර්ෂ්‍යාව ඇති වෙන්නේ එහෙනම් කෙනෙකුගේ ලාභයක් කෙරෙහිමයි. කෙනෙකුගේ සත්කාරය කෙරෙහි. කෙනෙකුගේ වර්ණය. දැන් ඒ කියන්නේ ආයුෂය, වර්ණය, සැපය, බලය, කීර්තිය, යසස කියලා කියන එකට පරිවාර සම්පත්තිය උදව්පදව් කරන්න ඉන්නවනේ. එතකොට අන්න ඒ උදව්පදව් කරන්න ඒත් එක්ක කතා බහ කරන්න එනකොට ඉතින් අනිත් අයගේ කතා බහ. එතකොට මේ ඔක්කොටම හේතුව පින්වත්නි අපේ බුද්ධ දේශනා අපේ භාගතුන් වහන්සේ දේශනා කරනවා. ඒ තමයි මේ පරිවාර සම්පත්තිය ලැබෙන්නේ. ඒ කියන්නේ තම තමා රැස් කරගත්තා වූ පුණ්‍ය සංස්කාරයක හේතු විදිහට තමයි මේ දේවල් කෙනෙකුට ලැබෙන්නේ. ඒ තමයි දැන් දානේ දෙනකොට ඔබට මතකෙති පින්වත්නි බුදුරජාණන්සේගේ භාගතුන් වහන්සේගේ දේශනාව තුළ තියෙනවා නේද? බුදුරජාණන් දේශනා කළා පිරිසක් එකතු කරගෙන ඔබ දානේ දෙන්න. දැන් අපි බලන්නේ අපිට නම්බුව ගන්න ඕන නිසා මම දුන්නා මට ලකුණුනේ. දැන් දේශනාව තුළ තියෙන්නේ කොහොමද? භාගතුන් වහන්සේ ඔබ යමක් දෙනවනම් තව කට්ටියකට උදව් උපකාර කරගන්න, පිනකට තව කට්ටිය හවුල් කරගන්න. ශ්‍රමයෙන් හරි කුමන ආයුරකින් හරි හවුල් කරගන්න. ඒකේ විපාකය යන්නේ දේශනා කරන. ඒක විපාකේ මොකද්ද? බුදුරජාණන් දේශනා කරන්නේ තමාට ඒක විපාකේ විදිහට අන්න පරිවාර සම්පatti යසස හම්බෙනවා කියනවා. එතකොට එහෙම කරලා නැති කෙනෙකුට ජීවිතේ මොනවා කරත් එයාට යසස පරිවාරේ හම්බෙන්නේ. එතකොට යසස පරිවාරේ ඉන්න කෙනෙකුට ඒ නැති කෙනා බැනලා හරියන්නේ නැහැ. දැන් අද කාලේ වෙන යාට බයිනවා, දෝෂාරෝපණය කරනවා, කයි කතන්දර හදනවා. එහෙමනේ අද තියෙන්නේ. එතකොට මේ ඔක්කොටම හේතුව මොකද්ද? ඊර්ෂ්‍යාවයි. ඒතර අර නැති වෙන්න හේතුව මොකද්ද? ඒ තමයි ආයි පුණ්‍ය සංස්කාරය ඇස් කරගන්න නැති එකයි. එතකොට අර කෙනාට ඒක ලැබෙන්න හේතුව මොකද්ද? එයාට මේ පුණ්‍ය සංස්කාරය. දැන් මොකද මේ ඔක්කොම පින්වත්නි සංස්කාර ලෝකයක්. මේ සංස්කාරයෙන් හටගත්ත දෙයක්. මේ සංස්කාර වල පැවැත්මක්. මොකද දේශනාව තුනේ සංකතං අபிසංකරණති භික්ඛවේ තස්මා සංඛාරාති. මේ සංකතේ තමයි හදන්නේ. පංච උපාදානස්කන්ධය තමයි අපි හැමෝටම තියෙන්නේ.
එතකොට ඒක සංස්කාරයක් එක්ක යන දෙයක්. එයින් බැහැරව යෑමක් නෙමෙයි තියෙන්නේ. එතකොට මේ සංස්කාර ලෝකයට අයිති දෙයක්. එතකොට මේ ඊර්ෂ්‍යාව අන්නේ නැති වෙනවා. ඒ ස්වභාවයෙන් අන්න කෙනෙක් හරියට තේරුම් ගත්තොත්. එතකොට උන්නේ ඊර්ෂ්‍යාව. ඊට පස්සේ බුදුරජාණන් දැන් ඊර්ෂ්‍යාවත් එක්ක තියෙන දෙයක් නේ භාග්‍යතුන් ඊට පස්සේ දේශනා කරේ මසුරුකම කියන එක. මසුරුකම තමයි කියන්නේ ඒ තමයි දැන් අපි කලින් මච්චරය ගැන කතා කළා මූලික වැඩසටහනේ. ඒ තමයි අර දැන් අපි කතා කරලා ආවාස මච්චරිය, කුල මච්චරිය, වර්ණ මච්චරිය ඒව කෙරේ. එතකොට මේ කාරණාවන් දෙක කෙරෙහි ඊර්ෂ්‍යාවත් මසුරුකමත් කියන කරුණු දෙක හේතුවෙන් අන්න එයාගේ වැඩෙන්නේ නැති කුමක්ද මුදිතාවයි. ඊර්ෂ්‍යාව මසුරුකම කියන කරුණු දෙක බැහැර කරලා අනුන්ගේ යහපතේ දැකමින් අන්න සතුටු වෙන්න පුළුවන් නම් ඒ සිතේ වැඩෙන්නේ අන්න මුදිතාවයි. ඒ මුදිතාව වැඩපු කෙනාගේ ජීවිතයේ බුදුරජාණන්සේ අන්න දේශනා කළා කුමක්ද? එයාගේ සිත අන්න අරතියෙන් පවා යට කරගන්නේ නැහැ කියලා. එතකොට ඔන්න ඕකයි ජීවිතයකට ලැබෙන මහා ලාභයක්. දැන් අපේ පින්න ස්වාමීන් වහන්සේ විස්තර කළානේ කලිනුත් මේ දැන් අපි කතා කරන කාරණා මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා. ඊට පස්සේ මෙත්තා මේ ඔක්කොමයි තියෙන්නේ සතර බ්‍රහ්ම විහරණ වලට. ඉතින් සතර බ්‍රහ්ම විහරණ පුරුදු කළා කියන්නේ බ්‍රහ්මාසනේ වගේ කියන මේ බ්‍රහ්ම විහරණ හතරේ කියන්නේ බඹලොව. ඉතින් ඒ නිසා පින්වත්නි ලැබිච්ච දුර්ලභ බුද්ධ ශාසනයක මේ උතුම් ගුණධර්ම දියුණු කරගෙන මේ මුදිතාවෙන් හිත සාන්ත කරගෙන මුදිතාවෙන් හිත තැම්පත් කරගන්න ඔබ අප හැම දෙනාටද ශක්තිය ධෛර්යය වාසනාව සැලසේවා. පින්තුනි ඔබත් විමසලා බලන්න ඔබේ ජීවිත අභ්‍යන්තරේ ඊර්ෂ්‍යාවත් මසුරුකමත් නැමැති මේ අකුසලයේ හටගන්න පරිසරය වැඩෙනවද? ඊර්ෂ්‍යාවත් මසුරුකමත් හේතු කරගෙන කෙනෙක්ගේ ජීවිතේ මුදිතාව නැති වෙලා යන්නේ. ඒ හේතුවෙන් තමන් ආයුෂ වර්ණ සැප බලයන්ගෙන් යම් ආනිසංසයක් ලබනවද? ඒ වගේම පරිහානියටපත් වෙනවා. එතකොට එයාගේ හිත කුසල් දහම් වල ඇලෙන්නේ පිහිටන්නේ. මේකට කියනවා ආර්තිය කියලා. ඉතින් කෙනෙක්ගේ ජීවිතේ ධර්මයේ පිහිටලා හැම ගුණධමකින්ම වැඩෙන්න. ඒ වගේම ආයුෂ වර්ණ සැප බලයන්ගෙන් වැඩෙනවා. ඒ වගේම යසස කීර්තිය සත්කාර සම්මාන ආදීන් පරිවාර සම්පatti ඒ වගේම ශ්‍රද්ධා සීල සුත්ත ත්‍යාග ප්‍රඥා ආදී සීක බල ධර්මය මේ ධම්මග තුල වැඩෙනවද? අන් අයගේ වැඩෙන ගුණය දැකලා සතුට වෙනවනම් ඒකම Tamanට උපකාරය වෙනවා. Tamanටත් ඒ ගුණ වඩන්න පරිසරය සැකසෙනවා. මුදිතාවේ ආනිසංසයක. පින්වත් ස්වාමීන් වහන්සේ ගැන ලස්සන කරුණු කිහිපයක් මනාව පැහැදිලි කරලා දුන්නා. අර්ථය මේ ආකාරයෙන් තියෙන්නේ කියලා. ඉතින් පින්වත් ස්වාමීන් වහන්සේ ඊළඟට අපි උපේක්ඛා චේතෝ විමුක්තිය ගැන සාකච්ඡා කරමු. පින්වත් ස්වාමීන් වහන්සේ මේ උපේක්ඛා චේතෝ විමුක්තිය වැඩිීමේ ආනිසංසය මොන වගේ දෙයක්ද ලබා දෙන්නේ කියලා සඳහන් වෙන්නේ. ධර්මයේ සඳහන් වෙන්නේ රාගානුසය දුර වෙලා යනවා කියලා. රාගයෙන් හිත බැස ගන්නා ස්වභාවය දුර වෙලා යනවා. උපේක්ෂාවේ මනාව සිත පිහිටද්දී කියලා. පින්වත් ස්වාමීන් වහන්සේ මේ උපේක්ෂාවෙන් මනාව වැඩෙනවා කියන කාරණාව කොහොමද අපි තේරුම් ගන්නට ඕන? නමෝ බුද්ධාය. තෙරුවන් සරණයි. පින්වත් ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි. පින්වත්නි අද අපි කතා කරන්නේ උතුම් වූ නිස්සාරණීය ධර්මයන් පිළිබඳවයි. ඉතින් ඒකෙදි අපි ඉස්සෙල්ලා කතා කරා පින්වත්නි මේ ඊර්ෂ්‍යාවෙන් නිදහස් වීමට නැත්නම් මේ අරතින් නිදහස් වීමට අරතින් නිදහස් වීම මුදිතාව වැඩි යුතු ආකාරය. ඊළඟට අපි කතා කරන පින්වත් ස්වාමීන් වහන්සේ මේ උන්වහන්සේ දේශනා කරන මේ රාගයෙන් මේකේ විස්තර කරනවා ඒ උතුම් දසුත්තර සූත්‍රයේදී සාරිපුත්ත මහ රහතන් වහන්සේ රාගයෙන් නිදහස් නැත්නම් මේ රාගයෙන් හිත යටපත් නොවී ඉඳ උපේක්ෂා චේතෝ විමුක්තිය වඩන ආකාරය. ඉතින් ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ සූත්‍රය දේශනා කරන නිස්සාරණී සූත්‍රයේදී ඔන්න ඉදපන්න බික්කවේ බික්කෝ ඒවං වදේය. භික්ෂුවක් මෙහෙම කියනවා නම් කොහොමද උපේක්ඛායිකෝ මේ චේතෝ විමුක්ති භාවිතා. මම මේ උපේක්ෂා චේතෝ විමුක්තිය වැඩුවා. බහුලී කතා බහුල වශයෙන් වැඩුවා. යානි කතා පහසුවෙන් නැගී හැකි යානාවක් වශයෙන් වැඩුවා කියනවා. වත්තු කතා පහසුවෙන් läග හිටිය හැකි බිමක් වශයෙන් වැඩුවා කියනවා. අනුට්ඨිතා හොඳට මේ තමා තුළ පිහිටුවාගෙන හිටියා. ඒ වගේම දේශනා කරනවා ඒ විතරක් නෙවෙයි පරිචිතා මේක පුරුදු කරා සුසමහරද්දා පුරුදු බහුල වශයෙන් පුරුදු කරා. එහෙම පුරුදු කරාට දේශනා කරනවා අතච පනමේ රාගෝ චිත්තම් පරියායදා තිට්ඨති. කෙනෙක් කියනවා අනේ එහෙම පුරුදු කරාට මේ රාගයෙන් මගේ හිත යට වෙනවනේ. මගේ හිත යට වෙනවනේ කියලා කෙනෙක් කිව්වොත් ඕකට මෙහෙම කියන්න කියනවා. එහෙම කියන්න එපා. එහෙම කියන්න එපා කියනවා මාඋස ඒවං අවච. එහෙම කියන්න එපා කියනවා මා භගවන්තං අබ්බා චික්කි. භාගතුන් වහන්සේට අභූතෙන් චෝදනා කරන්න එපා. නහි සාදු භගවතු අබ්බක්කාන නහි භගවා ඒවං වදේය. භාගතුන් වහන්සේට අභූතෙන් චෝදනා කිරීම හොඳ දෙයක් නෙවෙයි. භාගතුන් වහන්සේ කවදාවත් ඔහොම දෙයක් දේශනා කරේ නැහැ.
ඒ කියන්නේ උපේක්ෂා චේතෝ විමුක්තිය හොඳට වැඩිපු කෙනෙක්ට රාගයෙන් හිත යට වෙනවා කියන කාරණේ බුදුරජාණන් වහන්සේ කවදාවත් දේශනා කරපු දෙයක් නෙවෙයි. ඔන්න උන්වහන්සේ දේශනා කරනවා මෙහෙම. දේශනා කරන බුදුරජාණන් වහන්සේ දේශනා කරන භාග්‍යතුන් වහන්සේ ඔන්න අට්ඨානමේතම් භික්කවේ අනවකාසෝ මේ මේකට අවකාශයක් නැහැ කියනවා. මොකද්ද? යම් උපේක්ඛා චේතෝ විමුක්තිය භාවිතාය බහුලී කතාය. ඔන්න දැන් උපේක්ඛා චේතෝ විමුක්තියක් වඩනවා. බහුල වශයෙන් වඩනවා. යානාවක් වශයෙන් වඩනවා. පහසුවෙන් läග හිටියයක බිමක් ලෙස වඩනවා. පිහිටුවාගෙන සිටිනවා. ඒවන් ප්‍රගුණ කරනවා, පුරුදු පුහුණු කරනවා. එහෙම පුරුදු පුහුණු කරනකොට කෙනෙක් කියනවා නම් මේ මොකද්ද? මගේ හිත රාගයෙන් යට වෙනවා කියලා. නේතං තානං විච්ඡති. කවදාවත් ඒක සිද්ධ වෙන දෙයක් නෙවෙයි. සිද්ධ වෙන දෙයක් නෙවෙයි. එහෙනම් පින්වත්නි හොඳට මේ උපේක්ෂා චේතෝ විමුක්තිය බහුල වශයෙන් වඩන කෙනෙකුට රාගයෙන් හිතේ යටවීමක් වෙන්නේ නැහැ. රාගයෙන් හිත යටවීමක් වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන නිස්සරණං හේතං ආවසෝ රාගස්ස යදිදං උපේක්ඛා චේතෝ විමුක්තියති. එහෙනම් මේ රාගයෙන් නිදහස් වීම කියලා කියන්නේ උපේක්ඛා චේතෝ විමුක්තියට කියන දෙයක්. එන උපේක්ඛා චේතෝ විමුක්තිය හොඳට වඩන කෙනෙකුට වෙන්නේ රාගයෙන් හිත නිදහස් වෙලා යනවා. හිත නිදහස් වෙලා යනවා. රාගයෙන් කවදාවත් එතකොට එයාගේ හිත යටපත් වෙලා යන්නේ නැහැ පින්වත් ස්වාමීන් වහන්සේ. බහුල වශයෙන් ඒක වඩන කෙනෙක්ගේ ඇති වෙන ආනිසංසය තමයි රාගයෙන් හිත යටපත් කරන්න බෑ. එතකොට පින්වත් ස්වාමීන් වහන්සේ මෙතන උපේක්ෂාව කියලා දේශනා ඇසුරෙන් බුදුරජාණන් වහන්සේගේ දේශනා ඇසුරෙන් අපිට ගන්නකොට අපිට පැහැදිලි වෙනවා එයා මේ අටලෝ දහම ඉදිරියේ එයාගේ හිත උපේක්ෂාවට පත් කරගන්නවා. එයාට එන කම්කටොළු බාධක මැද එයා ඒකට ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව හිත මධ්‍යස්තව තියාගෙන ඉන්නවා. මධ්‍යස්තව තියාගෙන ඉන්නවා. එතකොට එයා මේක වඩන්නේ කොහොමද? එයා හිතනවා මේ අටලෝම දාම් දන්නවනේ. ලාභයේදී මම එයා හිතනවා මෙහෙම ලාභයේදී මම සතුටු වෙන්නේ නැහැ. අලාභයේදී දුක් වෙන්නෙත් නැහැ. ඊළඟට යස පිරිව නැත්නම් එයාට යස කීර්ති ප්‍රශංසාව ලැබෙනකොට එයා හිතනවා මම මේකෙන් සතුටු වෙන්නෙත් නැහැ. එයාගේ කීර්ති ප්‍රශංසාව පිරීලා යනවද? ඒකෙන් දුක් වෙන්නෙත් නැහැ. ඒ වගේම එයාට සැප එනවා. එයාට සැප එනකොට එයා ඒකෙන් සතුටු වෙන්නෙත් නැහැ. එයාට දුක් වෙනකොට එයා ඒකෙන් දුක් ලැබෙනකොට එයා ඒකෙන් අසතුටු වෙන්නෙත් නැහැ. ඒ වගේම එයා ලාභ අලාභ යස ආයස එයාට එනවා නින්දා එනකොට එයා ඒකෙන් දුකටපත් වෙන්නේ නැහැ. ඒ වගේම ප්‍රශංසා එනකොට ඒකෙන් එයා සතුටටපත් වෙන්නෙත් නැහැ. මෙන්න මේ විදිහට මේ අටලෝ දහම එනකොට කම්පා වෙන්නේ නැතුව එයා මධ්‍යස්තව හිත තමන්ගේ උපේක්ෂාව තුළ තියාගෙන ඉන්නවා. ඉතින් ඒක හරිය පුදුමයි පින්වත්. මේ දේශනා ඇසුරින් බලද්දී මේ උපේක්ෂාවට හිත ගන්නවා කියන කාරණේ ලේසි කටයුත්තක් නෙවෙයි. සාමාන්‍ය හිතක් ගත්තොත් මොකද මේ ලාභයේදී ඇලෙනවා. අලාභයේදී ගැටෙනවනේ. උපේක්ෂා චේතෝ විමුක්තිය වඩනකොට එහෙනම් පින්වත්නි මේ ලාභ අලාභ ඉදිරියේදී මේ අටලෝ දහම ඉදිරියේදී කම්පා වෙන්නේ නැතුව ඇලෙන්නේ නැතුව පින්වත් ස්වාමීන් වහන්සේ හිත එයා හොඳ මධ්‍යස්තව තියාගෙන ඉන්න. ඉතින් මෙහෙම හිතක් තියෙන කෙනෙක්ගේ හිත කවදා රාගයෙන් හිත යටපත් කරන්න බෑ. රාගයෙන් හිත යටපත් කරන්න බෑ. ඒක තමයි මේකෙන් ලැබෙන ආනිසංස. බුදුරජාණන් වහන්සේ මෙත්ත කියන සූත්‍රයේදී මට මතකයි පින්වත් ස්වාමීන් වහන්සේ ඒක විස්තර කරනවා මේ ඔන්න මේ එයා මේ වඩනවා උපේක්ෂා චේතෝ විමුක්තිය මහග්ගත වශයෙන් ඒ වගේම අප්‍රමාණ වශයෙන් වඩනවා. අප්‍රමාණ වශයෙන් මහත්ගත වශයෙන් වඩනවා පින්වත් ස්වාමීන් බොජ්ජංගයක් හැටියට. ඒකේ තියෙනවා විරාග නිස්සිතං මේ විරාගී හිතින් නොඇලුණු සිතින් නිවනට යොමු කරපු සිතින් මොකද්ද වඩනවා යා මේ උපේක්ෂා චේතෝ විමුක්තිය බොජ්ජංගයක් හැටියට. බොජ්ජංගයක් හැටියට වඩනකොට ඒක දිනනවා උපේක්ෂා සති බොජ්ජංගම්. උපේක්ෂා සති බොජ්ජංගේ වඩනවා. මේම උපේක්ෂා සති බොජ්ජංගේ හොඳට මේක බොජ්ජංගයක් හැටියට වඩනකොට පින්වත් ස්වාමීන් වහන්සේ හරිය ලස්සනයි විස්තරේ. ඔන්න මෙහෙම වඩනකොට ඒ කියන්නේ එයාට මෙයාට වඩන්න පුළුවන් අප්‍රමාණ වශයෙන්. මහග්ගත වශයෙන් වඩනකොට බොජ්ජංගයක් හැටියට මේක වැඩෙනකොට දේශනා කරනවා බුදුරජාණන් වහන්සේ එයාට ඕන මෙහෙම පුළුවන්. එයා කැමති නම් එයාට මේ පිළිකුල් අරමුණු ඉදිරියේ එයාට පුළුවන් කියනවා
පිළිකුල් නැති සංඥා උපදවාගෙන වාසය කරන්න. හරි පුදුමයි ස්වාමීන් වහන්සේ. බලන්න පිළිකුල් අරමුණක් එයා ඉස්සරහට තියෙනවනම් එයාට පුළුවන් කියන මේ බොජ්ජංගේ වැඩියට උපේක්ෂා බොජ්ජංගේ වැඩියට පස්සේ පිළිකුල් නොවන අරමුණේ පිළිකුල් නොවන සංඥා උපදවාගෙන වාසය කරන්න පුළුවන් කියනවා. ඊළඟට පුළුවන් කියනවා පිළිකුල් නොවන අරමුණක් තියෙනවා. දැන් උදාහරණයකට අපි කියමුකෝ රාග අරමුණක් තියෙනවා කියලා. එතෙන් යා අපි හිතමුකෝ එයාට සරාගී අරමුණක් එයා ඉදරහට එනවා. අපි හිතමුකෝ එයාට පුළුවන් කියනවා මොකද්ද පිළිකුල් සංඥා උපදවාගෙන වාසය කරන්න. ඉතින් හරි පුදුමයි සාන. දැන් මේක බොජ්ජංගයක් හැට හරියට වැඩෙනකොට කවදාවත් රාගෙන් හිත යට කරන්න බෑ යාට. ඇයි යාට පුළුවන් අපිට රාග අරමුණක් එනවා. එයා ඉස්සරහ රාග අරමුණක් ඇති වෙන දර්ශනයක් පේනවා කියමුකෝ. එයාට පුළුවන් මොකද්ද? පිළිකුල් සංඥා උපදවාගෙන වාසය කරන්න. ඉතින් දේශනා කරන බුදුරජාණන් වහන්සේ ඊළාට එයාට කැමති නම් පුළුවන් කියන පිළිකුල් සංඥාව පිළිකුල් නොවන සංඥාව දෙකම බැහැර කරලා පිරිසුදු උපේක්ෂාවේ හිත තියාගෙන ඉන්න පුළුවන් කියනවා. හරි පුදුමයි පින්නස් ස්වාමීන් වහන්සේ. එතකොට මේ උපේක්ෂා චේතෝ විමුක්තිය සති සම්බොජ්ජංගයක් හැටියට වැඩුණාට පස්සේ ලැබෙන ආනිසංස ඉතින් හිතා ගන්න බෑ. එතකොට ඒ වගේ දියුණු තත්වයකට එයාගේ උපේක්ෂාව පත් කරගත්තොත් කවදාවත් එයාගේ හිත රාගෙන් යට වෙන්නේ නැහැ කියනවා. රාගෙන් යට කරන්න බෑ කියනවා. එහෙනම් එතකොට මේ උපේක්ෂා චේතෝ විමුක්තියක් තියනවාද? ඒක තමයි මේ රාගෙන් නිදහස් වීම කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉතින් බලන්න ඉතින් ඒ වගේ හිතා ගන්න බැරි ආනිසංස ලැබෙන්නේ. දැන් පින්නස් ස්වාමීන් වහන්සේ දැන් කරජකාය වගේ සූත්‍රයක් ගත්තොත් අංගුත්තර නිකායේ 6 තියෙනවා. ඔන්න දැන් එයා හිතනවා කියනවා මම මේ උපේක්ෂා චේතෝ විමුක්තිය වඩන්න කලින් මගේ හිත හරිය පටුයි. මගේ හිත හරිය පටුයි. දැන් මම මේ උපේක්ෂා චේතෝ විමුක්තිය අප්‍රමාණ වඩලා තියෙන්නේ. අප්‍රමාණ වඩලා තියෙන්නේ. ඒකට මෙයා හිතනවා කියන දැන් මගේ අතින් ප්‍රමාණ සහිත යම් ප්‍රමාණ කරන්න පුළුවන් අකුසලයක් දැන් වෙලා තිබ්බොත් උනා දේශනා කරනවා. එයා මේ උපේක්ෂා චේතෝ විමුක්තිය හොඳට වඩලා තියෙන නිසා මේ අප්‍රමාණව වඩලා තියෙන නිසා අර ප්‍රමාණ කරන්න පුළුවන් අකුසලයේ මේ උපේක්ෂා චේතෝ විමුක්තිය පිහිටන්නේ නැහැ කියන ස්වාමීන් වහන්සේ. ඒකෙන් අදහස් වෙන්නේ එයාටින් ප්‍රමාණ කරන්න පුළුවන් අකුසලයක් කරා කියමුකෝ. උපේක්ෂා චේතෝ විමුක්තිය එයා බහුල වශයෙන් වඩලා තිනවා අප්‍රමාණ වශයෙන් වඩලා තියෙන නිසා අර අකුසලයේ මොකද්ද වෙන්නේ? අකුසලයේ විපාක දීලා අවසන් වෙනවා. අර ඥානසංස හැටියට හිතා ගන්න බෑ. මෙයා හිතනවා මේ කය පරලෝව අරගෙන යන්නේ නැහැ. මේ කය පරලෝව අරගෙන යන්නේ නැහැ. සත්වයා කියන්නේ චිත්තක්ෂණයක්. මේ චිත්ත මාත්‍රයක්. සත්වයා කියලා කියන්නේ මේ චිත්ත මාත්‍රයක්. මං යම් අකුසලයක් මගේ අතින් සිද්ධ වුණාද ඒක මෙහිදීම බිඳලා අවසන් කරනවා. ඒක පරලෝවට අරගෙන යන්නේ නැහැ කියලා එයා හිතනවා කියන තුන පින්නස් ස්වාමීන් වහන්සේ ඒක විස්තර වෙන්නේ. එතකොට එයා මේ කය මුල් කරගෙන කරජකාය කියන්නේ මේ කය මුල් කරගෙන අකුසලයක් කරා නම් චේතෝ විමුක්තිය හොඳට වඩලා තියෙන කෙනෙක්. උපේක්ෂා චේතෝ විමුක්තිය හොඳට වඩලා තියෙන කෙනෙක්. ඒ අකුසලයේ මෙලොව විපාක දීලා අවසන් කරනවා කියනවා. ඒක පරලෝවට අරගෙන යන්නේ නැහැ කියන එකේ ආනිසංස මොකද්ද? චේතෝ විමුක්තිය හොඳට වඩලා තියෙන නිසා ඒ අකුසලයේ මෙලොවදීන් ප්‍රහාණය වෙලා යනවා. ඒක පරලෝවට අරගෙන යන්නේ නැහැ. ඒ වගේ හිතා ගන්න බැරි ආනිසංස පින්වත්නි මේ උපේක්ෂා චේතෝ විමුක්තියේ දී අපිට ලබා ගන්න පුළුවන්. ඉතින් පින්වත් සානස් මේ වගේ ගොඩාක් ආනිසංස උපේක්ෂා වැඩිමෙන් අපිට බුද්ධ දේශනා ඇසුරින් විමසන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. පින්වත් ස්වාමීන් වහන්සේ මට මතක් වුණා අර උත්තර මහරහතන් වහන්සේ ඒ විස්තරයම සිදු කරනවා මේ අර ලාභාලාභ යසායස නින්දා ප්‍රශංසා ඉදිරියේ නොසැලී ඉන්න සුබ අරමුණ ඉදිරියේ දකින්න ඕනේ මොන ආකාරයෙන්ද? පින්වත් ස්වාමීන් වහන්සේ විස්තර කරපු මේ විස්තරේ එතනදී සඳහන් වෙනවා. සක්දෙවිඳු පුදුම වෙලා අහනවා මොකද්ද මේ ධර්මපරයය කියලා. මේ වගේ රහතන් වහන්සේලා පුරුදු කරන මේ වගේ චේතෝ විමුක්තියක් තියෙනවා නේද කියලා විස්මයටපත් වෙනවා සක්දෙවිඳු. එහෙමයි ස්වාමීන්. පින්වත් ස්වාමීන් වහන්සේ එතකොට ලෝකයේ ස්වභාවය තමයි ලාභේ සතුටටපත් වෙලා උදම්මනනවා. ලාභේන උන්නතෝ ලෝකෝ. අලාභේන චෝනදෝ. අලාභෙන් පහත රැඳ වැටෙනවා. ලාභ දෙකේ මේ රහතන් නිකලස් මුනිවරුන් කම්පා නොවි වාසය කරනවා උපේක්ෂාවේ. මේ ආයතන 6 ඇසුරු කරගෙන යම් අරමුණක් ලැබෙද ඒ අරමුණු ඉදිරියේ සැලෙන්නේ නැතුව වාසය කරනවා. නිදහස් සිතින් විමුක්තියටපත් වූ සිතින්. ඉතින් මේ විදිහට වාසය කරද්දී ප්‍රියමනාප වූ අරමුණු ඉදිරියේ ආයතන 6 මුල් කරගෙන ඇස කන නාසය දිව කය මනස මුල් කරගෙන යම් ප්‍රියමනාප වූ අරමුණක් ලැබෙනවද ඒ ප්‍රියමනාප අරමුණ ඔස්සේ එයා ඒට රාගයෙන් බැස ගැනීම ප්‍රහාණය කොට වාසය කරයි. ඒ වගේම අප්‍රියමනාප දෙයක් මුල් කරගෙන පටිඝානුසේ වැඩේ ඒද ප්‍රහාණය කොට වාසය කරයි. ස්පර්ශය නිසා හටගත්තා වූ යම් මිදීමක් ඇද්ද
ස්පර්ශය වෙනස් වීමෙන් වෙනස් වී යන ස්වභාවයෙන් යුක්ත බව දකිමින් මේ හේතුන් නිසා හටගත් හේතු වෙනස් වීමෙන් වෙනස් වී යන ස්වභාවයෙන් යුතු ආයතන 6කින් යුතු ජීවිත පැවැත්ම ගැන උපේක්ෂාවෙන් වාසය කරයි. මනාවකට උපේක්ඛා චේතෝ විමුක්තිය වඩයි. පින්වත් ස්වාමීන් වහන්සේ ඊළඟට මේ දේශනාවේ සඳහන් වෙනවා බොහෝ දෙනෙකුට හුරු පුරුදු කාරණාවක් නෙමෙයි මේ සමහර විට අනිමිත්ත චේතෝ විමුක්තිය. අනිමිත්ත චේතෝ විමුක්තිය ගැන සඳහන් වෙන්නේ විඥානයේ කෙලෙස් නිමිති අසුරු කරගෙන පවත්වන්නේ. එතකොට නිමිති අසුරු කරගෙන ඒ මුල් කරගෙන පවත්වන්නේ කියන කාරණාව සඳහන් වෙන්නේ මේ අනිමිත්ත චේතෝ විමුක්තිය මනාවකට වැඩුවන. පින්වත් ස්වාමීන් වහන්සේ මේ අනිමිත්ත චේතෝ විමුක්තිය වඩනවා කියන කාරණාව ධර්මයේ සඳහන් වෙන දහම් කරුණු අපි විස්තර වශයෙන් දැනගන්න ගොඩාක් වටිනා කාරණාවක් වෙයි අපිට දැනගත්ත ස්වාමීන් වහන්සේ. ඉන්නත්නි අනිමිත්ත චේතෝ විමුක්තිය කියන කරුණේදී අනිමිත්ත කියන වචනේ අපි මුලින්ම ගත්තොත් එහෙම සරලව අනිමිත්ත ඒ කියන්නේ නිමිති නැහැ කියන එකයි. එතකොට මෙතන නිමිති නැහැ කියලා කියන්නේ මොකවත් නැති හිස් නෙමෙයි. එතකොට හිස් කියන එකට එතනද විස්තර වෙන්නේ ශූන්‍ය කියන එක. එතකොට ඒක වෙනම සමාපatti. ඒකට කියන්නේ ශූන්‍යතා සමාපත්තිය කියලා. මෙතනදී අනිමිත්ත කියලා කියන්නේ නිමිත්තක් නැහැ කියලා කියන්නේ මෙතන කෙලෙස් සහගත නිමිති. ඒ කියන්නේ රාගයෙන් සිතේ ඒ වෙලාව තුල නෑන්නේ. එතකොට රාගයෙන් නිදහස. එතකොට ඒක අන්න අනිමිත්ත. ද්වේෂ සහගත විතර්ක පැවැත්මක් නේ. ඒ කියන්නේ දැන් අපි කියමු දේශ සහගත අරමුණු වල යාගේ සිත දුවන්නේ. එතකොට අන්න ඒක අනිමිත්ත. එතකොට ඒ කෙලෙස් අරමුණු නැහැ කියන එකයි මේ කියන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හරි ලස්සනට මෙන්න දැන් මේ සූත්‍රයට අනුව අනිමිත්තයි කෝ මේ චේතෝ විමුක්තිය භාවිතා බහුලිකත අර වගේම යානිකතය වත්තුකතය අනුත්තිතය පරිචිතය ওই විදිහට පුරුදු කරනකොට කෙනෙකුට කියන්න බෑ කියන අනිමිත්ත චේතෝ විමුක්තිය වැඩුවා නම් පුරුදු කළා නම් එයා කියනවා කොහොමද මා අයස්මය එවන් වච කොහොමද කියනවා නිමිත්තානුසාරිණී විඥානං හෝති. අනේ මගේ මේ නිමිති වලමයි මේ විඥානය ගමන් කරන්නේ. ඒ කියන්නේ කෙලෙස් සහගත වූ මාගේ විඥානය කෙලෙස් සහගත වූ නිමිති ඇසුරු කරනවනේ කියන කරුණක් කවුරු හරි කියනවා කියනවා. හැබැයි මම අනිමිත්තේ පුරුදු කරනවා. අනිමිත්තේ වැඩුවා. හැබැයි මගේ තාම කෙලෙස් සහගත අරමුණු වල මගේ හිත දුවනවා කියලා කිව්වොත් එහෙනම් බුදුරජාණන් දේශනා ඒක ඒ විදිහට වෙන්න බෑ කියනවා. ඒ විදිහට කියන ඒ විදිහට කියනවා නම් පින්වත් මහණෙනි ඒ කෙනාට කියන ආයස්මත එසේ නොපසව බුදුරජාන් වහන්සේට භාගතුන සබෝතෙන් චෝදනා කරන්න එපා කියලා. එතකොට ස්වාමීන් වහන්සේ කියන්නේ දැන් අනිමිත්ත සමාධිය මනාවකට වැඩුවා නම් කෙලෙස් නිමිති අසුර කරගෙන පවතින්නේ නැහැ. එහෙමයි. ඒකට මනාවකට වැඩිලා නැති බව තමයි එහෙම වෙනවනම් සිද්ධ වෙන්නේ. දැන් අනිත් හැම භාවනාවකම දැන් අපි අනිමිත්‍ය ගැන එන්න කලින් ගත්ත මෛත්‍රිය ගත්තත් ඊට පස්සේ කරුණාව ගත්තත් මුදිතාව ගත්තත් උපේක්ෂාව ගත්තත් ඒ කියන්නේ හැම එකම මෙහෙම වෙනවා. මෛත්‍රිය වැඩුවට මට දේශ එනවා කියනවා නම් ඒ කියන්නේ මෛත්‍රිය වැඩිලා නැහැ කියන එක. හිංසාවට හිතේරන ඒ කියන්නේ කරුණාව වැඩිලා නැහැ කියන එක. ඊට පස්සේ මෙත්තා කරුණා මුදිතා ඊට පස්සේ අරතියට හිත යනවා කියනවා නම් ඊර්ෂ්‍යාවට හිත ඒවට යනවා කියනවා ඒ කියන්නේ මුදිතාව වැඩිලා නැහැ. ඊට පස්සේ අනන්ගේ අපේක්ෂාව වලින් ඉන්නවනේ ඒ කියන්නේ උපේක්ෂාව නේ. ඒ කියන්නේ රාගයට හිතේරන එතන උපේක්ෂාවක් නැහැ කියන එක. මෙතන නිමිති කෙරෙහිම මගේ හිත ආය නැහැ. කෙලෙස් සහගත නිමිති වලටම දැන් මෙතනදී හරි ලස්සන අනිමිත්‍ය මුල් කරගෙන අනිමිත්‍යයට තියෙන ද්වේෂයේ පීඩාව කියන ඒ තමයි කියන ආයතන 6. හරි ලස්සනට ඉස්සරහට විග්‍රහ කරන්න. එතකොට ආයතන 6 ඔස්සේ තමයි අපිට ඒ කියන්නේ නිමිති එන්නේ. මොනවද? ඉන්ද්‍රිය අසංවරය එහෙම හේතුවේ. ඇස කන නාසය දිවකය මනස කියන ආයතන 6. දෙඩේ ආයතන 6 ඔස්සේ යන නිමිති අරගෙන යාට මොකද වෙන්නේ? දැන් නිමිතිනේ ගන්න. දැන් ඉන්ද්‍රිය සංවරයේදී බුදුරජාණන් දේශනා කරන නන් නිමිත්තක් ගාහි ඔය කිස් පොඩි නිමිත්තක්වත් ගන්න නැහැ කියනවා. නානෝභ්‍යංජනක් ගායි චූටි එකක්වත් ගන්න නැහැ කියනවා. එතකොට පොඩි එකක් කරේ ලොක එකක් කරේ කොහොම හරි නිමිත්තක් ගත්තොත් මොකද වෙන්නේ? ඒකෙන් කෙලෙසයක් එක්ක රාගය එක්ක ද්වේෂය එක්ක මෝහය මොකකට හරි යනවා. දැන් මේ කිසිවක් නැහැ කියන එකයි මේ එතනදි විස්තර වෙන්නේ. දැන් මේ අනිමිත්‍ය කියන එක නිකන් මේ භාවනා කරලා නිකන් ගන්න පුළුවන් එක නෙමෙයි. මේ පළවෙනි ධානය, දෙවෙනි ධානය, තුන්වෙනි ධානය, හතරවෙනි ධානය ආදී සාක්ෂාත් කිරීම හේතුවෙන් ලැබෙන දෙයක් මේ. මේ අනිමිත්‍ය කියන දේ ඇති කරගන්න පුළුවන් වෙන්නේ. ඒතකොට බුදුරජාණන් මේ අනිමිත්‍ය ඇති කරගන්න හැටි දැන් මෙතනදී ඊට විස්තර කරන බුදුරජාණන් හරි ලස්සනට මේ ශුන්්‍යත කියන සූත්‍රයේදී ඒකට එන්න කලින් මේ අනිමිත්‍ය ගැන පොඩ්ඩක් කියනනම් ඒ තමයි මහා වේදල්ල සූත්‍රයේ තියෙනවා. ඒ කොහොමද? කතිපණ අවසෝ පච්චය අනිමිත්තය චේතෝ විමුක්තිය සමාපත්තිය. ඒ අහනවා ප්‍රිය ආසමතුන් වහන්සේ දැන් ධර්ම සාකච්ඡාවන්නේ වෙන්නේ. ඒතර නිමිති රහිත චිත්ත විමුක්තිය නිමිති රහිත අනිමිත්‍ය කියන්නේ නිමිති රහිත. ඒ කියන්නේ කෙලෙස් සහිත නිමිති රහිත මේ චිත්ත විමුක්තියට සමවදින කරුණු කීයක් උපකාර වෙනවද? ඔන්න අහනවා.
ඒ තමයි බුදු දේශනා කරන. එතකොට මේ මහා වේදල අපේ සාරිපුත්ත මහ රහතන්ස් විග්‍රහයක් හරි ලස්සනයි මජ්ක්‍ධිම නිකායේ තියෙන්නේ. ද්වේකෝ ආවසෝ පච්චය අනිමිත්තය චේතෝ විමුක්තිය සමාපත්තිය. ඒ තමයි කියන සබ්බ නිමිත්තානංච අමනසිකාරෝ. ඒ තමයි කියන ප්‍රිය ආයස්මතුන් වහන්සේ අනිමිත්ත චේතෝ විමුක්තිය සම්වදින කරුණු දෙකක් උපකාරී වෙනවා. කිසි නිමිත්තක් සිහි කරන්නේ නැතුව ඉන්න ඕනේ. ඔන්න පළවෙනි එක. ඒ කියන්නේ සිහි කරන්නේ දැන් කිසිම නිමිත්තක්. සිහි කරන්නේ නැතුව ඉන්න ඕන කියනවා. ඊළඟට තමයි කියනවා දෙවෙනි එක අනිමිත්තාය ච ධාතුයා මනසිකාරෝ. අනිමිත්ත ධාතුව සිහි කරන්නේ. දැන් අපි කලින් වලව කතා කරා නික්ඛම්ම ධාතුව, අව්‍යාපාද ධාතුව, ව්‍යාපාද ධාතුව, හිංසා ධාතුව. ඔන්නම් ධාතු ගගක් කියවනේ කතාව. එහෙනම් අනිමිත්තේට තියෙන අනිමිත්ත ධාතුවක්. කියන්නේ සංඥාව මෙනෙහි නොකරන ධාතුවගේ ස්වභාවයන්නේ. ඒ ස්වභාවය යන බුදුරජාණන් මෙතන සාරිපුත්ත මහ රහතන් දේශනේ අනිමිත්ත ධාතුව සිහි කරන්න ඕන. මේක සිහි කරන්න ඕන කොහොමද කියන ඉස්සරහට විග්‍රහ කරනවා හරි ලස්සනට. ඒ ඇති කර ගන්න ඕන. ඔන්න කරුණු දෙකයි කියනවා. ඊට පස්සේ කියනවා කතිපනාවසෝ පච්චය අනිමිත්තාය චේතෝ විමුක්තිය ඨිතිය. දැන් කොහොමද අනිමිත්ත ධාතුවේ සිත පිහිටවගෙන ඉන්නේ? ඔය කරුණු දෙක මුල් කරගෙන. ඒ තමයි කියනවා පිය ආයස්මතුන් වහන්සේ අනිමිත්ත චේතෝ විමුක්තිය පවත්වන්නට කරුණු තුනක් උපකාර වෙනවා. දැන් මේ පැවැත්වීම පිණිස ඨිතිය පැවැත්වීම පිණිස තමයි සීල නිමිති සිහි නොකර ඉන්න ඕනේ. පළවෙනි එකෙත් කියවන ඕනේ පළවෙනි මේකෙත් කියනවා ඒක. මොකද්ද? සීල නිමිති සිහි නොකර ඉන්න ඕනේ. මේ කෙලෙස් සහිත නිමිති ඈ. ඊට පස්සේ අනිමිත්ත ධාතුව පමණ සිහි කරන්න ඕනේ. ඔන්න ඒක සිහි කරනවා. කලින්ම සමවැදී සිටින කාලය අදිෂ්ඨාන කර. එතකොට එහෙනම් නිමිත්තක් සිහි කරන්නේ නැතුව ඉන්නවා නම් දැන් කොහොමද කලින් සමවදින අදිෂ්ඨාන දැන් මෙතනදී කියන්නේ එක්ක මෛත්‍රිය මුල් කරගෙන හරි අසුබේ මුල් කරගෙන හරි කරුණාව මුල් කරගෙන කුමන හෝ භාවනාවක් මුල් කරගෙන දැන් මේ හොන්තට පුරුදු කරලා තියෙන හිතෙන් මනාව. ආන්න ඒක දැන් මෙතනදී තමයි යන්න අදිෂ්ඨාන කරනවා කියලා කියන්නේ. දැන් සමහර අය භාවනාවල් කරන්න ගියපම සමහර අය මීට කලින් අදිෂ්ඨාන කරන්න ඕනේ මේ ඒ අදිෂ්ඨාන නෙමෙයි මේ දැන් මේ ලොකුවට ඇති කරගත්තා වූ ධර්මයක් තුලින් ධානය ඔස්සේ ඇති කරගත්තා වූ දේ තමයි අදිෂ්ඨාන කරන්නේ. ඒකට ධානයක්. එතකොට මෙතනදී ඔන්න කලින්ම සමවැදී සිටින කාලේ අදිෂ්ඨාන කරගන්න ඕනේ. ඔන්න ඔය විදිහට අදිෂ්ඨාන කරගෙන ඔය විදිහට අනිමිත්ත ධාතුවේ දැන් අනිමිත්ත ධාතුව සිහි කරනවා කියන්නේ එතකොට ඒකේ ආනිසංස තමයි සිහි කරන්න ඕනේ. ඊට පස්සේ තමයි මොකද්ද කියන්නේ බුදුරජාණන් මෙතන දේශනාක ඒ විදිහට කරන කෙනා අනිමිත්ත චේතෝ විමුක්තිය නැගී සිටීමේ කරුණ ගැන සිහි කරන්න ඕනේ කියනවා. ඒ තමයි කියනවා මොකක්ද අනිමිත්ත චේතෝ විමුක්තිය නැගී සිටින කරුණ ඒ තමයි ඒත් මොකද්ද? එතකොට දැන් අනිමිත්ත කීවේ මොකක්ද? නිමිති සිහි නොකිරීම නේද? අනිමිත්තේ නැගී සිටින්න නම් මොකද්ද කරන්නේ? නිමිති සිහි කළොත් ඒ තමයි කියන්නේ සීල නිමිති සිහි කරන්න ඕනේ. ඒක නෙමෙයි දැන් කෙලෙස් සිහි කරන්න කියලා නෙමෙයි. දැන් හිතන්න අපි හතරවෙනි ධ්‍යානෙ ඉක්මවල අනිමිත්තේ දැන් කෙනෙක් එතකොට අන්නේ ඔන්න ඒ කියන්නේ හතරවෙනි ධ්‍යානෙ උපේක්ෂාව ගැන ඊට සිහි කරනවා. ඊට උපේක්ෂාව ප්‍රණීසාන්ත විදිහට තුන්වෙනි ධ්‍යානෙ. ඊට පස්සේ ඔන්න අන්න ඒව තමයි නිමිති. දැන් එතෙද සිහි කරන්නේ. ඊට තුන්වෙනි ධ්‍යානෙ. ඊට පස්සේ දෙවෙනි ධ්‍යානෙ. ඊට පස්සේ පළවෙනි ධ්‍යානය ගැන. ඔන්න ඔය විදිහට දැන් ඒක තමයි අනිමිත්තේ දැන් අර දැන් කෙලෙස් සහගත ඒවා ගැන නෙමෙයි දැන් මේ ධ්‍යානවල තියෙන සමාපatti ගැන තියෙන ආනිසංස ගැන නිය සිහි කරන වටිනාකම. එතකොට තමයි ඒකට ආය නැවත තියන්නේ. දැන් පරිනිර්වාණ සූත්‍රයේදී හරි ලස්සනට දේශනා කරනවානේ. බුදුරජාණන් වහන්සේට දුක් වේදනාවන් ගැන ඇති වෙනකොට භාග්‍යතුන් දේශනා මම සීල නිමිති සිහි කරන්නේ නැතුව අනිමිත්තට සම්බන්ධ වෙන. එතකොට ඒක අන්න එතකොට. ඒ වගේ ස්වභාවය. දැන් නමුත් ඒ නිමිත්ත සිහි කරන්න ගත්ත ගාම අන්න දේවල් ඇති වෙන්න පුළුවන්. එතකොට දැන් පරිනිර්වාණයට යන මොහොතේ භාග්‍යතුන් වහන්සේගේ පරිනිර්වාණය වෙන මොහොතේ අනුරුද්ධ මහ රහතන් වහන්සේ එතන ළඟ ඉඳලා බුදුරජාණන්ගේ ස්වභාවය දැන් මෙන්න මේ සමාධියට සම්බන්ධුණා. දැන් මේ සමාධියෙන් වුණ හතරවෙනි ධ්‍යානයට ආයාව. හතරවෙනි නිරෝධ සමාපත්තිය වෙනකම් යනවනේ එතනදී. අපේ අනුරුද්ධ මහ රහතන් වහන්සේ දේශනා කරනවානේ දැන් ඔන්න තුන්වෙනි ධ්‍යානයට හතරවෙනි ධ්‍යානෙ තුන්වෙනි ධ්‍යානෙ දෙවෙනි ධ්‍යානෙ ඔන්න ඔහොම විස්තර කරනවා. දැන් හතරවෙනි ධ්‍යානයට යලි සම්වදිනත් එක්ක තමයි පිරුණොන් පාන්නේ. එතකොට එතනදී ආය අනිමිත්තට සම්මතින්නේ. එතකොට අන්න දැන් සීල නිමිති සිහි කරන්න ඕනේ. මේක කෙලස් නෙමෙයි. අන්න ඒක මේක හොඳට මතක තියාගන්න. නැත්නම් මේක පටලව ගන්න. සීල නිමිති සිහි කරන්න ඕනේ. අනිමිත්ත ධාතුව සිහි නොකර ඉන්න ඕනේ. දැන් අනිමිත්ත ධාතුවේ ආනිසංස තමයි ඉස්සර සිහි කළේ. දැන් අනිමිත්ත ධාතුවේ ආනිසංස සිහි කරන්නේ හතරවෙනි ධ්‍යානයේ ආනිසංස සිහි කරනවා. හතරවෙනි ධ්‍යානය කියන තුන්වෙනි ධ්‍යානයේ ආනිසංස. තුන්වෙනි ධ්‍යානය කියන දෙවෙනි ධ්‍යානය. එතකොට ඔහොම තමයි පල්ලහැට එන්නේ. ආනිසංස සිහි අනිමිත්තේ ධාතුවේ සිහි නොකර ඉන්න ඕනේ. ප්‍රිය ආශ්‍රතුන් වහන්සේ ඔන්න ඔය කරුණු දෙකෙන් අනිමිත්ත චේතෝ ධාතුවෙන් නැගී සිටින්න උපකාර වෙනවා කියලා ඔන්න බුදුරජාණන් දේශනා කරනවා. ඔන්න දැන් ওই විදිහට උපකාර වෙන හැටිත් නැගී සිටින පවතින හැටිත් නැගී සිටින හැටිත් ඔන්න දේශනා කළා. දැන් ඉස්සෙල්ලා කියවනේ ශුන්්‍යත් සූත්‍රයේ හරි ලස්සනට තියෙනවා කියලා මජ්ක්‍ධිම නිකායේ මේ
අනිමිත්ත ජේතෝ ධාතුව ගැන සමාවදිමින් ශුන්්‍යතය තුළ සිට පිහිටවන හැටි. ඒකට මුවේකේ මුලදී ශුන්්‍යත සමාපatti වලට සිත සමාවදින ආකාරය තමයි විස්තර කරන්නේ. දැන් මෙතනදී හරි ලස්සන මේ ශුන්්‍යත සූත්‍රයේ මූලිකව අපි අහලා තියෙනවා. ඒ තමයි භික්ෂුවකට දැන් වාසය කරන්න කියන්නේ හුදකලාවේ වාසය කරමින් ආරණ්‍ය තුල වාසය කරමින් ඒ විදිහට වාසය කරන්න කියන එකේදී භාගතුන් වහන්සේ දේශනා කරනවා මේ ශුන්‍යතෙන් වලට ගිහිල්ලා ඒ තමයි කියන මොකක්ද මේ ශුන්‍යතා තැන් කියලා කියන්නේ මෙන්න ඒකමයි කියනවා මේ ගවයන්ගෙන් අශ්වයන්ගෙන් වෙලබුන්ගෙන් ශුන්‍ය වූ තැන් තියෙන රන්නින්දි මිදි මුදල් වශයෙන් ශුන්‍ය ඒ කියන්නේ ස්ත්‍රී පුරුෂයන් ඉන්නේ ශුන්‍ය ස්ථාන තියෙන ආරණ්‍ය තියෙනවා කියනවා. අන්නේ තැන් වලට ගිහිල්ලා මොකද කරන්නේ පින්වත් ආරණ්‍ය ඔන්නුන්නේ භික්ෂුව ගම ආරණ්‍ය තුල වාසය කරනකොට එයාගේ හිස් වෙනවා කියනවා. දැන් අනිමිත්‍ය ගැන නෙමෙයි මේ කියන්නේ ශුන්‍යතය ගැන. එතකොට මේ මාර්තුකාවෙන් පිටපැන්න කියලා හිතන්න එපා. දැන් මේ විස්තර කරන් යනකොට තමයි ඉස්සරහට අනිමිත්‍ය ගැන කියන්න තියෙන්නේ. එතකොට මොකද කරන්න කියනවා ඔය ආයුරින් භික්ෂුව ගම පිළිබඳව සංඥාවන් මෙනෙහි කරන්නේ. ඒතර ගම පිළිබඳව තියෙන සංඥාව කැලේ ගිහිල්ලා ඉන්නකොට අනේ මට ආය කොළඹ යන්න තියෙනවා මට කඩුවෙල එන්න තියෙනවා මට මාළඹේ යන්න තියෙනවා නම් ගාසියකෝ එතන ගම එතකොට නගරේ ගැන තමයි එතකොට කැලේ ඉන්න බෑ යාට. දැන් මෙයා මොකද කරන්නේ? මෙයා මොකද කරන්නේ කියලා ගම පිළිබඳ සංඥාවන් මෙනෙහි කරන්නේ. ආරණ්‍යයේ තියෙන ආනිසංස ගැන තමයි අන්න මෙයා සිහි කරන්නේ. එතකොට දැන් අපි සිහි කරන එක අනුවනේ පින්වත්නි අපේ සිත ආස කරන්නේ. එතකොට දැන් මෙන්න මේ විදිහට මිනිසුන් පිළිබඳ සංඥාවන් මෙනෙහි නොකරත්. එතන මට අර දායකයෙක් එක්ක අනේ BMW එක රවුමක් කරන. දැන් ඒව සිහි කරන්නේ දැන් මේ ගිහිල්ලා. ඒ කරනකොට තමයි අන්න ආයෙන්න හිතෙන්නේ මෙහි. එතකොට මොකද හිතෙන්නේ මිනිසුන් පිළිබඳ සංඥාවන් මෙනෙහි නොකරත්. ආරණ්‍ය පිළිබඳ සංඥාව හේතු කරගෙන ඇති වෙන ආකාරයට අන්නේ භික්ෂුව වාසය කරන. එතකොට තමයි ආරණ්‍ය තුල වාසය කරන භික්ෂුවකට ආරණ්‍ය තුල සිත බැසගන්නේ. එතකොට ආරණ්‍ය තුල සිත බැසගත්තේ නැත්නම් බුදුරජාණන්ගේ ධර්මයේ තුල භාගතුන විස්තර කරනවා දේශනා කරනවා ආරණ්‍ය එයාගේ සිත ගිල ගන්නවා කියලා. ගිල ගත්තට පස්සේ එහි ඉන්න බෑ ඊටත් පිස්සු විකාර වගේ. ඉන්න බෑ එන්නමයි හිතෙන්නේ. එතකොට ඔන්න ඔය විදිහට දේශනා කරන ආරණ්‍ය සංඥාව කියන එක. දැන් ආරණ්‍ය සංඥාව කියලා කියන්නේ මෙන්න මේක. දැන් මේ විස්තර කරන්න වෙලාවක් නැහැ. මේ මොකද්ද ශුන්‍යති සූත්‍රය කියව ගන්න. ওই විදිහට ආරණ්‍ය සංඥාවන් ඔහොම ඇති කරගෙන ඊට පස්සේ ආරණ්‍ය සංඥාවෙන් ගැනවිල් ගැල ඊට පස්සේ පඨවි සංඥාව ওই විදිහට හරි ලස්සනට විග්‍රහ කරනවා. ওই විදිහට විග්‍රහ කරමින් ඊට පස්සේ මනුස්ස සංඥාවන් ওই හිතමින් ওই විදිහට පළවෙනි දිහේමින් තුන්වෙනි ධ්‍යාන ඇති කරගෙන ආකාස සංඥායතන නේව සංඥා ඥාසන ඔය ඔක්කොමත් ඇති කරගත්තට පස්සේ ඇති කරගන්නවා නම් ඒ භික්ෂුව ඊට පස්සේ ওই විදිහට ඇති කරගෙන භාග්‍යතුන් වහන්සේ හරි ලස්සනට විඥානං ඡායතන ඔක්කොම ගැන විස්තර කරන භික්ෂුව සමවදිනවා කියලා. එතකොට ඔන්න ඔය විදිහට ඒ භික්ෂුව පුරුදු කරගත්තට පස්සේ දැන් මොකද කරන්න කියනවා? ඒ තමයි කියනවා මේ අනිමිත්ත චිත්ත සමාධිය කියන්නේ විශේෂයෙන් සකස් කරපු දෙයක්. දැන් ওই විදිහට දැන් ඔන්න රූප ධ්‍යාන දියුණු කරගත්ත, අරූපයක් දියුණු කරගත්ත. කැමැතිනම් ඒ අරූපේ පැත්ත. එතකොට ඔහොම දියුණු කරගෙන රූපේ ටික අනිවාර්යෙන් අවශ්‍යයි මේ අනිමිත්තයක් කරා යන්න නම්. එතකොට මොකද දැන් අනිමිත්තයට බොහෝ උපකාර වෙනවා බුදුරජාණන්සේගේ ධර්මයේ තුල තියෙනවා ඒ තමයි අනිත්‍ය සංඥා පුරුදු කිරීම. අනිත්‍ය සංඥා පුරුදු කිරීමෙන් තමයි අනිමිත්‍යයක් කෙරෙහි ඉක්මනින් යාමේ හැකියාව. එතකොට යථාර්ථය අවබෝධයක් වෙන පැත්තට හිත හසුරවන්නේ. එතන මෙතනදී විස්තර කරනවා අනිමිත්‍ය චිත්ත සමාධිය කියන්නේ මොකක්ද? ඒ තමයි ඔන්න විස්තර කරන විශේෂයෙන් සකස් කරපු දැන් මේ භික්ෂුව අනිමිත්‍ය ගැන අර කලින් අපි කියවනේ වේදල සූත්‍රයේ ආනිසංස හිතනවා කියලා. අනිමිත්‍යයේ හිත ධාතුවේ හිත පිහිටව ගන්න දැන් මේ ධාතුවේ හිත පිහිටව ගන්න ස්වභාවයට හිත හිතෙන හැටි කියන්නේ හිතෙන්. ඒ තමයි අනිමිත්‍ය චිත්ත සමාධිය කියන්නේ විශේෂයෙන් සකස් කරපු දෙයක්. දැන් මේ ආනිසංස හිතනවා මේ භික්ෂුව. විශේෂයෙන්ම චේතනාවෙන් සකස් කරපු දෙයක්. ඉතින් විශේෂයෙන්ම සකස් වූ දෙයක් ඇද්ද විශේෂයෙන් චේතනාවෙන් සකස් කළ දෙයක් ඇද්ද එය අනිත්‍යයි. එතකොට අනිමිත්‍ය ගැන තියෙන යම් ස්වභාවයක් ගැන මේ භික්ෂුව දැන් සම්වේදල ඉන්න කෙනත් දැන් අනිමිත්‍යයේ තියෙන යථාර්ථය සිහි කරනවා. නිරුද්ධ වෙලෙන ස්වභාවයෙන් යුක්තයි කියලා ওই විදිහට නුවණින් දකිනා විට මොකද කරන්න කියන දැන් මේ අනිමිත්‍ය පුරුදු කරගෙන ওই විදිහට දකිනකොට දැන් මේ කෙලෙස් ප්‍රහාණයක් ගැන ඊට පස්සේ විස්තර කරන්නේ. දැන් අනිත්‍ය ගැන සිහි කරමින් අනිමිත්‍ය ගැන සිහි කළා අනිමිත්‍යත් අනිත්‍යයි මේකත් හේතුවෙන් හටගත්ත කියලා ඒ විදිහට සිහි කරනකොට බුදුරජාණන් දේශනා කරන සීල කාමාශ්‍රයෙන් සිත නිදහස් වෙනවා කියනවා. එන අනිමිත්‍ය තුලින් නිවන කරා යන හැටි මේ කියන්නේ. ඊට පස්සේ දේශනා කරන භවආශ්‍රයෙන් ගුණ සිත නිදහස. ඒ කියන්නේ දැන් මෙතන මේ සූත්‍රයට අනුව ගත්තොත් සීල නිමිති වල වාසය කරන්න බෑ කියන කරුණ. එතකොට කෙලෙස් නිමිති වලින් සම්පූර්ණ බැහැරයි මෙතනදී විස්තර කරන අරහත්ත්වයක් ගැන දැන්. ඊට පස්සේ විස්තර කරනවා මොකද්ද? කාමාශ්‍රයෙන් සිත නිදහස් වෙනවා, භවආශ්‍රයෙන් සිත නිදහස් වෙනවා, අවිජ්ජාශ්‍රයෙන් සිත නිදහස් වෙනවා. ආශ්‍රයෙන් සිත නිදහස් වුණාට පස්සේ මේ නිවන සාක්ෂාත් වුණා කියලා ඔන්නේ භික්ෂුව දැනගන්නවා කියන මේ අනිමිත්‍ය කියන එක පුරුදු කිරීමේ අවසානම ඵලය.
එතකොට ඊට කලින් ඕන භික්ෂුවකට අනිමිත්තය තුල සම්වැදිලා සීල නිමිති රහිතව වාසය කිරීමේ හැකියාවකුත් තියෙනවා. නමුත් හැබැයි ඒ කියන්නේ ඒ භික්ෂුව නිකලස් වෙලා රහතන් වහන්සේ නමක් කියන එක නෙමෙයි. අනිමිත්‍ය සමාධියට සම්වැදුන කියන්නේ රහතන් වහන්සේ නමක් කියන එක නෙමෙයි. අනිමිත්‍ය තුලත් ඒ භික්ෂුව සම්වැදෙමින් අනිමිත්‍යත් අනිත්‍ය ඊට පස්සේ දුක්ඛ නිරෝධ දැන් මේ සූත්‍රයේ තිබුණානේ ශුන්්‍යත සූත්‍රය. ඒ සිහි කරමින් අන්න නිවන පිණිස හිත ඉක්මන කාමාශ්‍රවයන්ගෙන් භවආශ්‍රවයන් එහෙමයි ස්වාමීනි. අවිජ්ජාසෙන් හිතන්නේ. අන්න එතකොට තමයි අනිමිත්‍යත් පුරුදු කරමින් අන්න නිකලස් වෙන පැත්තකට යන්නේ. ඉතින් ওই විදිහට බුදුරජාණන් වහන්සේ හරි ලස්සනට මේ අනිමිත්‍ය චිත්ත සමාධිය ගැන මේ සුළු වෙලාව ඇතුළතදී මේ කෙටියෙන් කියලා දුන්නේ. ඉතින් මේ ශුන්්‍යත සූත්‍රයේ චූල ශුන්්‍යත මහා ශුන්්‍යත ආදී සූත්‍ර කියව ගනිමින් ඊට පස්සේ වේදල්ල සූත්‍රය කියව ගනිමින් ඊට පස්සේ අනිමිත්‍ය සූත්‍රය කියලා වෙනම සූත්‍රයක් තියෙනවා. ඉතින් මේ සූත්‍ර කියවගෙන යම් දැනුමක් ඇති කරගන්න පුළුවන්. ඉතින් ඔබ අප හැම දිනාටත් මේ ගෞතම බුදුසසුනේ මේ විදිහට මේ උතුම් සමාපatti වලට සම්වදිමේ පරම දුර්ලභ වාග්ය වාසනාවද උදා වේවා. පින්නතුනි බුදුරජාණන් වහන්සේ සමාධි විශේ අග්‍ර බවට පත් වුණේ. තථාගත බුදුරජාණන් වහන්සේ තමයි මේ සමාධි විශේ මනාකොට දන්නේ. සංයුත්ත නිකායේ 3 වන පොත් වහන්සේගේ සඳහන් වෙනවා ධානා සංයුත්තේ. ඒ තුල සඳහන් වෙනවා මේ සමාධියකට සම්වැදීම්, නැගී හිටීම්, ඒ වගේම ඒ සමාධිය තුන වෙන වශයෙන් මේ කොටස් හඳුනා ගැනීම. ඒ ආකාර වශයෙන් මේ සමාධියකට සම්බන්ධදී උත්තාන කුසල, තීති කුසල, කල්ලිත කුසල, සමාධි කුසල, සමාපatti කුසල මේ ආදී වශයෙන් මේ සමාධියක් වෙන වශයෙන් තේරුම්ගෙන මනාකොට සමාධි වඩන්නේ කොහොමද කියලා බොහෝ දහම් කරුණු ඇතුළත් වෙනවා. සංයුත්ත නිකායේ 3 වන පොත් වහන්සේගේ ධානා සංයුත්තේ ඇතුළත. ඉතින් පින්වත් ස්වාමීන් වහන්සේ අපි ඊළඟ දහම් කාරණාව මේ සඳහන් වෙන්නේ මේ මම මගේ කියන හැඟීමෙන් නිදහස් වීම. අස්මීතිකෝ මේ විගතං අයම හමස්මීතින සමනුපස්සාමී කියන කාරණාව. පින්වත් ස්වාමීන් වහන්සේ ඒක මනාවකට වැඩුවොත් ඒ විදිහට ඒ කෙනාට සැක සංකා පිහිටන්නේ කතං කති ඥාන පතාය සික්කේ කියලා ධර්මයේ සඳහන් වෙන්නේ. කෙසේද කියන සැක සංකා දුරු වෙන්න නුවණ වැඩෙන මාර්ගය තුල හික්මෙන්න කියලා. එතකොට මම වෙමි කියන මේ හැඟීම දුර වෙලා යනවා. පින්වත් ස්වාමීන් වහන්සේ ඒ ගැනත් අපි කරුණු සාකච්ඡා කරමු. පින්වත් ස්වාමීන් වහන්සේ දැන් ස්වාමීන් මතක් කරා වගේ මේ දැන් අපේ භාගතුන් වහන්සේ මේ නිස්සාරණ සූත්‍රය විස්තර කරන මේක ලස්සනට ඔන්න මේ අස්මීතිකෝ මේ විගතං මේ මම වෙමි කියන මාන්නේ දුරු වෙලා කියලා දැන් කෙනෙක් කියනවා. අයමස්මීති චන සමුනුපස්සාමි මම වෙමි කියලා දෙයක් එයා දකින්නේ නැහැ කියනවා. එහෙම කිව්වට අතච පනමේ විචිකිච්ඡා කතා සල්ලාපං චිත්තං පරියදා තිට්ඨති. අනේ එහෙම වුණාට මේ විචිකිච්ඡා කතා සල්ලාපේ ඒ කියන්නේ මේ ධර්මයේ ගැන සැකසහිත කතා සල්ලාපේ මගේ හිත යට වෙනවනේ කියලා කෙනෙක් කියනවනම් ඒ කියන්නේ යා කියන මාන්නේ දුරු වුණා අස්මානේ දුරු වුණා මමයි කියලා මම දකින්නේ. නමුත් මේ විචිකිච්ඡා කතා සල්ලාපේ මගේ හිත යට වෙලා යනවනේ ධර්මයේ ගැන කියද්දි. එහෙම කියනවනම් එහෙම විචිකිච්ඡා කතා එහෙමයි. යාර කෙසේද කියන්නේ සැකේ තියෙන ධර්මයේ මේක කෙසේද මේක කෙසේද කියලා ඒ සැකේ කෙරෙහි අනේ මගේ හිත යට වෙනවානේ කියලා කවුරුවක් කියනවා නම් මෙහෙම කියනවා. එහෙම කියන්න එපා කියනවා. භාගතුන් වහන්සේ කවදාවත් ඔහොම දෙයක් දේශනා කළා නැහැ. භාගතුන් වහන්සේට අභූතෙන් චෝදනා කරන්න එපා කියනවා. ඉතින් උන්වහන්සේ දේශනා කරනවා මේ කෙනෙක් මේ මම මගේ කියලා දකින්න නැත්තම් මම වෙමි කියලා ඒ මාන අංශය යාට නැත්තම් එයාගෙන් ප්‍රහීන වෙලා නම් මම වෙමි කියලා දකින්න නැත්තම් දේශනා කරනවා අතච 50 විචිකිච්ඡා කතා සල්ලාපං චිත්තං පරියාදාය තත්ත්‍සීසි නේතං තාන විජ්ජති. එතකොට කෙනෙක් මම වෙමි කියලා මාන අනුසය කෙනෙකුට නැත්තම් මම වෙමි කියන හැඟීම දුර වෙලා නම් එහෙම දුරු වුණ කෙනෙකුට මේ ධර්මයේ කෙසේද යන්න කියන සැකයක් කවදාවත් ඇති වෙන්නේ නැහැ කියනවා. ඒ කිසි දවසක ඇති වෙන්න පුළුවන් දෙයක් නෙවෙයි කියනවා. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව පින්වත්නි කෙනෙකුට මේ මම වෙමි කියලා දෘෂ්ටිය නැත්තම් මම වෙමි කියලා මාන අනුසය කෙනෙක්ගෙන් ප්‍රහාණය වෙලා නම් ඒ කෙනාට පින්වත් ස්වාමීන් කවදාවත් මේ කෙසේද කියන ධර්මයට සැකයක් ඇති වෙන්න විදිහක් නැහැ. ඔන්න මේ ලස්සන විග්‍රහයක් තියෙන මම කෙටියෙන් විස්තර කරන්න. ඔන්න මේ ඔය කේම කියන සූත්‍රයේදී විස්තර කරන ස්වාමීන් වහන්සේ කොහොමද මේ මාන අනුසය මම වෙමි කියන මාන අනුසය ප්‍රහාණය වෙන ආකාරය මේ කේම කියන ස්වාමීන් වහන්සේ අසනීප වෙලා හිටියේ කදිරිකාරාමේ. ඉතින් කොසඹෑනුවර ගෝසිතාරාමේ තේර වික්ෂුන් වහන්සේලා පිරිසක් මේ වැඩ ඉන්නවා. ඉතින් මේ තේර වික්ෂුන් වහන්සේලා යවනවා මේ දාසක කියන මේ වික්ෂුන් වහන්සේ යවනවා මේ ආයුෂ්මත් දාසකේනි
ඔබ ගිහිල්ලා මේ කේමක භික්ෂුවගේ සැප දුක් අහන්න කියනවා. අනේ ඔබ වහන්සේ කොහොමද සැප සනීප කොහොමද දුක් වේදනා මේ අඩුවීමක් තියෙනවද වැඩිවීමක් නෑ නේද කියලා අහන්න කියනවා. ඔන්න දැන් අර දාසක භික්ෂුන් වහන්සේ මේ අතෙන්ට යනවා කදිරිකාරාමයට. දැන් කේමක භික්ෂුන් වහන්සේ අසනීප වෙලා ඉන්නවා. කියනවා මේ ආයුෂ්මත් කේමක තේර භික්ෂුන් වහන්සේලා මේ ඇහුවා ඔබ වහන්සේගේ අසනීපි කොහොමද? සනීපයක් තියෙනවද? දැන් වේදනා අඩුයිද කියලා අහුවා කියනවා. එතකොට කියන අනේ ආයුෂ්මත්නි මට මගේ මේ වේදනාව වැඩි. කායික වේදනාව වැඩි අඩුවීමක් නැහැ. ඔන්න දැන් ওই කාරණේ ආයේ මේ කියනවා ඇවිල්ලා මේ තේර භික්ෂුන් වහන්සේලාට අනේ ආයුෂ්මත්නි කේමක භික්ෂුව මේ අසනීපෙන් ඉන්නේ. උන්වහන්සේගේ කායික වේදනා අඩුයි කියන අඩුයි මේ වැඩිවීමක් නැහැ. මේ වැඩි කියන අඩුවීමක් නැහැ කියනවා. එතකොට කියනවා එහෙනම් මේ දාසක ඔබ යන්න. කේමක භික්ෂුවකින් අහන්න බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන පංචපාස්කන්ධ මේක ඔබ වහන්සේ දකින්නවද මම වෙමි මගේ ආත්මය කියලා දකින්නවද කියලා අහන්න කිව්වා. මොන දැන් ආයේ දාසක භික්ෂුන් වහන්සේ ගිහිල්ලා මේ කාරණේ අහනවා. මේ ඔබ වහන්සේගෙන් ඇහුවා තේර භික්ෂුන් වහන්සේලා මේ පංචපාස්කන්ධය මේ මගේ ආත්මය ඔබ වහන්සේ එහෙම දකින්නවද කියලා. කේමක භික්ෂුන් වහන්සේ වදාරනවා ආයුෂ්මත්නි මම මේ පංචපාස්කන්ධයේ මගේ ආත්මය කියලා දකින්නේ නැහැ. දැන් ওই පණිවිඩේ ඔන්න ආයේ මේ තේර භික්ෂුන් වහන්සේලාට ඇවිල්ලා කියනවා. ඒතර කියන දාසක එහෙනම් ඔය කියන ආකාරයට මේ කේමක භික්ෂුන් වහන්සේ රහතන් වහන්සේ නමක් නේ. ඔන්න දැන් ওই පණිවිඩය ආයේ ගිහිල්ලා අර දාසක භික්ෂුන් වහන්සේ ගිහිල්ලා කියනවා. නෑ ආයුෂ්මත්නි මම පංචපාස්කන්ධය තුන මගේ ආත්මය කියලා දකින්නේ නැහැ. නමුත් මම රහතන් වහන්සේ නමක් නෙවෙයි කියනවා. මම රහතන් වහන්සේ නමක් නෙවෙයි මම පංචපාස්කන්ධය පිළිබඳ මම වෙමි කියන අවබෝධයක් මට තියෙනවා කියනවා. හැබැයි මේ තුල මගේ ආත්මය කියලා දෙයක් දකින්නේ මම වෙමි කියලා අවබෝධයක් තියෙනවා කියනවා. ඕන ඊට සෝය පණිවිඩය ආය අරන් එනවා. එතකොට දැන් මේ දාසක භික්ෂුන් වහන්සේට කියනවා මේ තේර භික්ෂුන් වහන්සේලා උන්වහන්සේ මේ මම වෙමි කියලා කිව්වේ රූපේටද වේදනාවට සංඥාවට සංස්කාර විඤ්ඤාණයට කියලා අහගෙන ඉන්න කියනවා. ආයෙ ගිහලා අහනවා. එතකොට මේ කේමක භික්ෂුන් වහන්සේ කියන දාසකේනේ මොකද්ද මේ ඇවිදීම මේක තේරුමක් නැහැ මං යන්නම් මේ තේර භික්ෂුන් වහන්සේ ළඟට කියලා ඔන්න දැන් අර කේමක භික්ෂුන් වහන්සේ ඇවිල්ලා එනවා. එතකොට අර මේ තේර භික්ෂුන් වහන්සේලා අහනවා මේ ආයුෂ්මත් කේමක ඔබ දැන් මම වෙමි කියලා කිව්වනේ පංචපාස්කන්ධය ගැන මම වෙමි කියලා ඔබට අවබෝධයක් තියෙනකෝ. ඔබ මම වෙමි කිව්වේ රූපේටද වේදනාවටද සංඥාවටද චේතනාවටද විඥාණයටද කියනවා. එතකොට කියනවා මේ ආයුෂ්මත්නි මම වෙමි කියලා රූපයට කිව්වේ නැහැ. වේදනාවට කිව්වේ නැහැ. සංඥා සංස්කාර විඥාන වලට කිව්වේ නැහැ. මම මේ තුල මගේ ආත්මය කියලා දෙයක් දකින්නේ නැහැ. හැබැයි මට පංචපාස්කන්ධය පිළිබඳ මම වෙමි කියලා අවබෝධයක් තියෙනවා කියනවා. ඒක මේ වගේ කියනවා. ඔන්න ඕරම්බාගේ සංයෝජන ප්‍රහාණය කරපු භික්ෂුන් වහන්සේ නමක් ආර්ය ශ්‍රාවකෙක් ඉන්නවා කියනවා. ඒක අනාගාමීනේ. හැබැයි ඒ ඕරම්බාගේ සංයෝජන ප්‍රහාණය කරාට තියෙනවා කියනවා එයාට යාන්තමින් පවතින මේ පංචපාස්කන්ධය පිළිබඳ යාන්තමින් පවතින මම වෙමි කියලා කැමැත්තක් තියෙනවා කියනවා. ඒකට තමයි මේ මම වෙමි කියන අස්මිමානය කියලා කියන්නේ. එතකොට එවැනි කෙනෙක් කරන්න ඕනේ කියනවා මේ පංචපාස්කන්ධයේ හට ගැනීම නැතිවීම හොඳට විදර්ශනා කරන්න ඕනේ කියනවා. මේ පංචපාස්කන්ධයේ හට ගැනීම නැතිවීම හොඳට විදර්ශනා කරද්දී උන්වහන්සේ දේශනා කරනවා මම වෙමි කියලා මාන අනුසයක් යන්තමින් පවතින මාන අනුසයක් තියෙනවද මම වෙමි කියලා කැමැත්තක් තියෙනවද මේ පංචපාස්කන්ධය ගැන ප්‍රහාණය වෙලා යනවා කියනවා. එතකොට ප්‍රහාණය වෙලා සම්පූර්ණම කෙලෙස් ප්‍රහාණය වෙටපත් වෙනවා. එහෙනම් මම වෙමි කියලා යම් හැඟීමක් තියෙනවද ඒක නැති කරන්න නම් මේ පංචපාස්කන්ධයේ අනිත්‍ය වශයෙන් හේතුඵල ධමයක් හැටියට දකින්න ඕනේ කියනවා. එහෙම දකින්නකොට මොකද්ද වෙන්නේ? අර මම වෙමි කියලා බැසගෙන තියෙන මාන අනුසය ප්‍රහාණය වෙලා යනවා කියනවා. පින්නස් වයින්ස් මේක අහද්දි හරිය පුදුමයි. ඒ කේමක භික්ෂුන් වහන්සේ තරහත්වයටපත් වෙනවා. ඒ අහපු තේර භික්ෂුන් වහන්සේලා ඉන්නවා 69ක් අරහත්වයටපත් වෙනවා. හරිය පුදුමයි ස්වාමීන් වහන්සේ නම් මේකේ ආශ්චර්යය තමයි මේ මාන අනුසය නැති කරන්න නම් එහෙනම් මේක අනිත්‍ය වශයෙන් අපි අපේ ජීවිතය තුළ දකින්න ඕනේ. එතකොට තමයි මේ මාන අනුසය ප්‍රහාණය වෙලා යන්නේ. අපි පින්නත් ස්වාමීන් වහන්සේලා අද සාකච්ඡා කරේ ධර්මයේ පරම ගම්බීර වූ කාරණාවන් ගැන. බුදුරජාණන් වහන්සේ වදාළ නිස්සාරණීය ධාතුන් අතර මෙත්තා චේතෝ විමුක්තිය, කරුණා චේතෝ විමුක්තිය, මුදිතා චේතෝ විමුක්තිය, උපේක්ඛා චේතෝ විමුක්තිය. ඒ වගේම මේ අනිමිත්ත චේතෝ විමුක්තිය වඩන ආකාරය ගැන අපි පින්නත් ස්වාමීන් වහන්සේ බුද්ධ දේශනාවන් බොහොමයක් පැහැදිලි කොට වදාලා. ඒ වගේම මේ අනාත්ම ස්වභාවය දකිමින් මම වෙමි කියන හැඟීමෙන් නිදහස් වෙන්න.
ඒ චේතෝ විමුක්තිය මනාවකට වැඩිමින් නිදහස් වෙන ආකාරය ගැන, කියන්නේ කෙලෙසුන්ගේ නිදහස් වෙන ආකාරය ගැන ඇතුළත් ඒ වටිනා දහම් කරුණු සාකච්ඡා කළේ කේමක සූත්‍රයේ. පින්වත් ඔබ හොඳින් කියවලා බලන්න. මේ කේමක සූත්‍රය ඇතුළත මේ දහම් පරයය මනාව තවදුරට විස්තර වෙනවා. ඉතින් පින්වත් ස්වාමීන් වහන්සේ අද ලැබී තිබෙන කාලය අවසන් වෙලා තියෙනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ දහම් පරයයන් කෙසේනම් වදාරන්නේ නැද්ද? කොයිතරම් ලස්සනට විස්තර කරන්නට ඇද්ද? අපි මේ වගේ දහම් කරුණු කිහිපයක් ඇසුරු කරගෙන මේ දහම් සාකච්ඡාව මේ ආකාරයෙන් පවත්වද්දී සාරිපුත්ත මහරහතන් වහන්සේ එදා ඒ ධර්ම ශ්‍රවණය කළ රහතන් වහන්සේලා පිරිවරා සිටි ශ්‍රාවක සංඝ රත්නය අතර වැඩ සිටි බොහෝ දෙනාට ධර්මාවබෝධය ලබා දෙමින් මේ දහම් පරයයන් විස්තර කොට වදාළේ. පින්තුනි, ඒ දසුත්තර සූත්‍රය ඇතුළත් කරුණු 6 බැගින් ඇතුළත් වන කොටසේ නිස්සාරණීය ධාතු අවබෝධයට දුෂ්කර වූ ධාතු 6ක් වශයෙන් වදාළ නිස්සාරණීය ධාතු ගැන අද දවසේ අපි සාකච්ඡා කරන්නට යෙදුනේ. ඉතින් අද දවසේ මේ ධර්ම සාකච්ඡාමය වශයෙන් අප රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් පින් කැමති සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා. සක් දෙවිඳුන් සතරවරම් දෙවිවරුන් ඇතුළු සදෙව්ලොව වාසී සියලු දෙවියෝ දිව්‍ය ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩෙත්වා. ශ්‍රද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥාදී සේක බල ධර්මයන්ගෙන් වැඩෙත්වා. ඒ සියලු දෙවියෝ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරත්වා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වෙත්වා. නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, චිරජීවනයේ ලබත්වා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරන්න මේ සියලු පින් හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. ඒ වගේම අද දවසේ මේ ධර්ම සාකච්ඡාව සඳහා වැඩම වදාළ ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේලාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ලක්වාසී ලෝවාසී සියලු පින්වත් ස්වාමින් වහන්සේලාට, අනගාരികා මෑණිවරුන්ට, අනගාരിക උපාසක පින්තුන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගන්න හැම දිනාට මේ සියලු පින් හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. අද දවසේ ධර්ම සාකච්ඡාව සඳහා දායකත්වයේ දරන්නේ අංක 150B වල්ගම්මුල්ල කිරම යන ලිපිණේ පදිංචි විශේෂඥ විකලාංග ශල්‍ය වෛද්‍ය චතුරංග විදානගමගේ මහතා විසින් එතුමන්ගේ ධර්ම දානමය දායකත්වයෙන් අද මේ සාකච්ඡාව සිදු කෙරුණේ තිසරණී සාරණ්‍යා විදානගමගේ සිඟිති දියණියගේ දෙවන උපන්දිනය නිමිත්තෙන් ආශිර්වාද කිරීම පිණිස අකිදු කිවෙන් පුතාට ඒ වගේම රකින්දු නිමේත් පුතණුවන්ට ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ පින්වත් තිසරණී සාරණ්‍යා දියණි විදානගමගේ දියණිය ඇතුළු ඒ පවුලේ හැම දෙනාට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. ඒ පින්වත් දූ පුතුන්ගේ සියලු අධ්‍යාපන කටයුතු ආදී ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වෙත්වා. තෙරුවන් සරණ ගිය සැබෑම ශ්‍රාවක දරුවන් ලෙස ගෞතම බුදුසසුනේ පිළිසරණ ලබන්න මේ සියලු පින් හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. ඒ වගේම පින්වත් විශේෂඥ වෛද්‍ය විශේෂඥ විකලාංග ශල්‍ය වෛද්‍ය චතුරංග විදානගමගේ මහතාට මේ පින් අනුමෝදන් වෙත්වා. ධර්ම ශ්‍රවණය කළ ඔබ සෑම සියලු දෙනාට ඒ ධර්ම දානයේ දායකත්වයේ දරූ පින්තුන්ගේ පවුල්වල නෑහිත මිතුරු හැම දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඔබ සියලු දෙනාට සුවසේ සීලාදී ගුණ ධර්ම ආරක්ෂා කරගන්න, බොහෝ පින් දහම් රැස් කරගෙන ගෞතම බුදු සසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගන්න සියලු පින් හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. නමෝ බුද්දාය. තෙරුවන් සරණයි. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.